समन्ता चक्रवालीषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स प्रज्ञा नालिकाव नरबन लंकावासी लोकवासी गौरवनीय स्वामीන් වහන්සේලාගෙන් අවසරයි සිල් මෑණිවරුන්ගෙන් අවසරයි සදහවත් බුද්ධ සම්පන්න පින්නතුනි මේ පින්නතුන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් වූ සීසත් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි මේ ධර්මයේ තිතාම හොඳින් ශ්‍රවණය කරනවා ධාරණය කරගන්නවා අපේ ජීවිතවලට ගලපා ගන්නවා කියන පින් සිතිවිලි ඇති කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. අද මම මේ පින්නතු වෙනුවෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ මෛත්‍රී භාවනා වඩන ආකාරය සහ මෛත්‍රී භාවනා වැඩිීමේ තියෙන ලාභය ප්‍රයෝජනය පෙන්වන්න කරන දේශනාවක්. එහෙනම් මෙවැනි දේශනාවක් ඉෂ්ට සිද්ධ කර ගන්නට දායකත්වය දරා තිබෙන්නේ මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරන ලබන්නේ මාතර පදිංචි ලලිතා වික්‍රමරත්න මහත්මිය අම්බලන්ගොඩ පදිංචි නන්දා ප්‍රනාදු මහත්මිය පොල්ගහවෙල පදිංචි සෝමලාතා මුදුන්කොටුව මහත්මිය ගම්පොළ පදිංචි සාන්ති සුමන තිලක මහත්මිය ආදාදොළ පදිංචි පේමසිරි කුලතිලක මහතා සහ දූ දරුවන් ඇතුළු බෑනාවරුන් වන පැට්‍රික් ප්‍රනාද මහතා ජේ වික්‍රමරත්න මහතා සුමන තිලක මහත්මයා සහ ලේලිය සුජාතා මහත්මිය විසින් මේට ආරමුණු කරගෙන තිබෙන්නේ මීට වසර 36කට පෙර එනම් 1986 පෙබරවාරි මාස 20 වෙනි දින පරලොව සැපත් එම්.ඩබ්ලිව් ජොසලින් නෝනා මෑණියන්ටත් 1967 අගෝස්තු මාස 18 වෙනි දින පරලොව සැපත් එස්.එම්. ලුයිනි සිල්වා පියාණන්ටත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන කුසල බලයෙන් සත්පුරුෂ ඇසුර ලැබමින් සුගතිගාමී වෙමින් ඉක්මන් භවයකදීම පහසු ආකාරයෙන් සැපදායක ප්‍රතිපදාවකින් ලෞතුරු මාර්ගඵල නිවනින් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම මිය පරලොව ගිය සහෝදර සහෝදරියන් වන පද්මා හේමලතා රූපසිරි ගමගේ සිරි මුදුන්කොටුව සහ ඥාති දරු මනෝජ් කුලතිලක ඇතුළු දෙපාර්ශ්වයේම මිය ගිය සියලුම ඥාතිත මිත්‍රාදී වෙත්නම් සසර වසන අතුරු අභව්‍ය ස්ථානවලින් මිදී මේ මහානිසංස කුසල ආනුභාවෙන් පින් අනුමෝදන් වී සුගතියට යමින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සසරින් මිදීමට හේතු වාසනා වේවායි ආනිසංසනේ කරමු. දායකත්වයේ දරූ අයගේ සහෝදර
පවුල්වල අධ්‍යාපන ලබන රැකිරක්ෂා කරන දුවා දරුවන්ට කල්යාණ මිත්‍ර ඇසුරින් තම තමන්ගේ ඉදිරි ගමන් මඟ මනාව සකස් කර ගනිමින් මෙම සමාජයට රටට ලෝකයට වැඩදායි පුණ්‍යවන්ත ජීවිත ගත කිරීමට මේ උදාර ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය ඔවුන්ට මහඟු ශක්තියක්ම වේවායි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී කල්යාණ මිත්‍ර සියලු දෙනාටද උතුම් ධර්මාබෝධය තුලින් තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් පහසු ආකාරයකින් සැපදායි ප්‍රතිපදාවකින් මගඵල නිවනින් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අද දින මෙම උදාර ධර්මදේශනයේ පවත්වන කල්යාණ මිත්‍ර මහා සංඝරුවනටද තුනුරුවනේ අසීමිත ගුණ තේජාඩු භාව බලෙන් තවදුරටත් නිර්මල බුදුදහම ලෝකයාට දායාද කරන්නට මේ උදාර ධර්මදේශන මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා. එසේම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදි ලෝතුරු මගඵල නිවනින් සැනසෙන්නට ඊතා ඉක්මන් භවයකදීම හේතු වාසනා වේවායි ආශිංසනය කරමු. අප මව්බිම මෙන්ම ලෝකයාට බලපා තිබෙන මේ වසංගත රෝග තත්ත්වයේ මව්බිම ආරක්ෂා කර ගැනීමට දිවාරය නොබලා වෙහෙසෙන හමුදා කාර්ය මණ්ඩලවලටද මෙන්ම සෞඛ්‍ය අංශ රාජකාරිවල නේතු වෙමින් අපමාන වෙහෙසක් දරන රෝගීන් වෙනුවෙන් දිවාරය නොබලා වෙහෙසෙන එම කාර්ය මණ්ඩලවල සියලුම උතුමන්ටද මෙම ධර්මයේ ජනිත වන කුසල් බලයෙන් නිදුක් නිරෝගීව අසහනෙන්තර රාජකාරී කටයුතු නෙලෙන්නට ශක්තිය ධෛර්ය ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසල් බලයෙන් රටට ලෝකෙට බලපා තිබෙන මේ වසංගත තත්ත්වයේ සම්බුදු සරණින් වහා බැහැර වේවායි ආශිසංසනය කරමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ප්‍රඥා නාලිකාවේ ධර්මදේශනා සිදු කරන ලබන සියලුම දේශකයන්න් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පatti ලැබේවා. තව තවත් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි කියන පින් සිතිවිලි හිතී දරාගෙනයි මෙවැනි ධර්ම දානයක් ඉෂ්ට සිද්ධ කරන්නේ. එහෙනම් මේ පින්නතුන්ට අද මන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව වඩන හැටි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරවදාරනවා මේ මෛත්‍රී භාවනාවේ තියෙන ආනිසංස ගැන. මේ කෙනෙක් ඉන්නවා උදෑසන කාලයේදී බත්තැලි 100ක් වෙලා දන් දෙනවා. බත්තැලි 100ක් වෙලා දන් දෙනවා. දවල් කාලෙත් බත්තැලි 100ක් වෙලා දන් දෙනවා. හවස් කාලෙත් බත්තැලි 100ක් වෙලා දන් දෙනවා. එතකොට ඒ දවසට බත්තැලි 300ක් වෙලා දන් දෙනවා. විශාල දානයක්. ඒ වගේ විශාල දානයක් දෙනවද? ඒ විශාල දානේ ආනිසංසයක්. මලස් සිමින කාලයක් තුල මෛත්‍රී සිතවිල්ලක් ඇති කරගන්න එකේ ආනිසංසය. ඒ මෛත්‍රී සංඥාවේ ආනිසංසයත් අතර. ඒ මෛත්‍රී සංඥාවේ ආනිසංසයෙන් සොලොස් කලාවෙන් සොලොස් කලාවක්වත් නැහැ කියනවා අර විශාල දානේ ආනිසංසය. සොලොස් කලාවකේ 16න් එකක්. 16න් එකෙන් 16න් එකක්. එතකොට 256න් එකක්. තරම්වත් ආනිසංස නැහැ කියන අර විශාල දානේ. මේ මලස්සිමින කාලයක් තුර මෛත්‍රී ආනිසංස. මේ මෛත්‍රී සංඥාව වඩන එකේ ආනිසංසයේ තරම් වැඩි. ඒ වගේම තවත් උපමාවක් පෙන්눔 කරනවා මේ පොයි දවසේදී අපි මේ එළියට බැහැලා බැලුවත් ආකාශයේ හඳ පේනවා පුන්සඳ. ඒ පුන්සඳ හරි ආලෝකමත්. ඒ වගේම තරුත් පේනවා අපිට. ඒ තරුවල ඒ දෙවෙනි ආලෝකයක් නැහැ. ඒ මෛත්‍රී භාවනාවේ මෛත්‍රී සංඥාවේ ආනිසංසය අර පුන්සඳ වගේ ආලෝකමත් කියලා දේශනා කරනවා. අනිත් සියලුම පින්කම් වල ආනිසංස අර තරුවල එළිය වගේ. ඒ වගේම තවත් උපමාවක් පෙන්වන්න කරනවා මේ උදෑසන කාලයේදී නැගෙනහිර දිශාවේ පහන් තරුව පායනවා එරබටු තරුව.
ඒ ඉරබඩු තරුව පහන් තරුව හරිම දීප්තිමත්. අනිත් තාරකාවලට වඩා දීප්තිමත්. ඒ වගේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසය හරිම දීප්තිමත්. අනිත් පින්කරන වලට වඩා මේක දීප්තිමත් ආනිසංසයක් තියෙනවා මෛත්‍රී භාවනාව, මෛත්‍රී සංඥාව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ හේමන්ත කාලේ, එතකොට වස්සාන කාලේ ඉවර වෙලා හේමන්ත කාලේ සරත් කාලේ උදා වෙනවා. වස්සාන කාලේ වැහැලා වැහි වලාකුළු එකක්වත් අහසේ නැහැ. වැහි වලාකුළු එකක්වත් නැති අහසේ හිරු නැගේ ඉන්නේ කොහොමද? මහා ප්‍රභාස්වර විදිහට බාධා රහිතව හිරු නැගිනවා. අන්න ඒ වගේ. ඒ හිරු නැගෙනවා වගේ. ඒ හිරු වගේ ප්‍රභාස්වරයි කියනවා මේ මෛත්‍රී සංඥාවේ ආනිසංස. එහෙනම් ඒ තරම් ආනිසංස තියෙන මෛත්‍රියක් අපේ හිතේ හදාගන්න හොඳ අවස්ථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරවදාරන්නේ. ඒ වගේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුගේ ආනිසංස හැටියට මෙත්තානිසංස සූත්‍රේ, මිත්තානිසංස සූත්‍ර දෙකම පෙන්වන මෛත්‍රී ආනිසංස හැටියට. මෛත්‍රී ආනිසංස හැටියට ඒ මෙත්තානිසංස සූත්‍රය පෙන්වු කරනවා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතයි භාවිතයි බෞලී කතාය යානි කතාය වත්තු කතාය අනුචිතයි පරිචිතයි සුසමාරත්තාය. මේ භාවනාව වඩන්න මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය, මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක වඩන්න ඕනේ. මෙත්තාය භික්කවේ චේතෝ ආසේවිතයි ඇසුරු කරන්නට ඕන. අපි නිතර යාළුවෙක් වගේ ළඟින් ඇසුරු කරන්න ඕන මෛත්‍රිය. අපි ඇසුරු කරන්නේ තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය. ඒවා අයින් කරලා අපි මෛත්‍රිය, මිත්‍රත්වය ඇසුරු කරන්න ඕන ළඟින්. ආසේවිතාය භාවිතාය නිතර භාවිතා කරන්නට මෛත්‍රිය. සුවපත් වේවා කියන සිතින් ඉන්නට ඕනේ. ගහනකොට, බනිනකොට, රවනකොට පවා සුවපත් වේවා කියන්න පුළුවන්. ඇයි අපේ හිතේ දේශේ ඉපදුනොත් අපිටමයි පාඩු. දේශය කියන්නේ අපිම නිරේට ඇරයි යන දෙයක් නිසා ඒකට බය වෙලා මෛත්‍රියමයි වඩන්න තියෙන්නේ. භාවිතා කරන්නට ඕනි. හරියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අර කැපෙන කියතක් අරගෙන දෙපැත්තේ මිට තියෙන කියතක් අරගෙන දෙන්නේ දෙපැත්තෙන් ඉරනවා, මේ අතපය ඉරලා දානවා. ඒ ඉරණ වෙලාවෙදිත් කපන කොටන වෙලාවෙදිත් අපිට මෛත්‍රී කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන අපිට හිතා ගන්නත් බෑ නේද මේ විදිහ කොහොම මෛත්‍රියක් හදන්නේ කියලා. සාන්තිවාදී තාපසතුමායි මගේ මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක් එදාට පුළුවන් වුණා. එහෙනම් එවැනි මෛත්‍රියක් අපි සකස් කරේ ඒක භාවිතා කරන්නට ඕනේ. මෛත්‍රී සංඥාව භාවිතයි බහුලී කතායි බහුල වශයෙන් ඒක කරගන්න ඕනේ. යානි කතාය මේ යානාවක් වගේ කරගන්නට ඕනේ. පහසුවේ යන්න පුළුවන් ඒ තරම් පුහුණු කරනවා. යානි කතාය වත්තු කතාය වත්තු කිව්වේ වාස්තු ඉඩම වගේ අපි ගෙදෙට්ට ඉඩමට කොච්චර කැමතිද? ඒ වගේ කැමැත්තෙන්ම මේ ගෙදර වගේ ඉඩම වගේ මේක ඇසුරු කර ගන්නට ඕනේ. ඒ තරම් වඩාගෙන මෙතරම් කැමැත්තක් ඇති කරගන්න මෛත්‍රිය වඩන්න. වත්තු කතා අනුතිතාය නැගී සිටින්න ගන්න හැරමිටියක් වගේ අත්වාරුවක් වගේ නැගී සිටින්න තියෙන මේකෙමයි. සතර අපායෙම නැගිටින්න තියෙන මේකෙන්. ඉහළට යන්න පුළුවන් මේකෙන්. නැගී සිටින්න ගන්න අත්වාරුවගේ අනුතිතාය පරිචිතාය. ඒක පටන් ගත තැන ඉඳන් ටිකට කරගෙන යන්න ඕනේ. නැතුව ආරද්ධ විරිය ඇතුවේ තියාගෙන කරන්න ඕනේ. ඒ මෛත්‍රිය විදිහට පුරුදු කරන්න ඕනේ. සුසමාරතයි. නිතර හැම විටම අඩුවක් නැතුව මෛත්‍රියම සිතුවිලි හදන්න ඕනේ. අන්න ඒ විදිහට මෛත්‍රී සංඥා පුරුදු කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සුඛං සුපති හොඳට නින්ද යනවා.
අද නම් නින්දයන්ට නම් කට්ටිය ගොඩාක් මත්ද්‍රව්‍ය ගන්න, මත් පෙති ගන්න, නිදි පෙති ගන්න. නින්දයන් නැති නිසායි ප්‍රශ්න ගොඩනේ. ගිනි ගන්නවා. එහෙම නිදා ගැනීම සුව නින්දක් නෙවෙයි. ගොරවනවා, කෑ ගන්නවා, විලාප දෙනවා, ඇඹරෙනවා, ඔක්කොම තියෙනවා. ඒක සුව නින්දක් නෙවෙයි. මේ මෛත්‍රී භාවනා වඩන එකන එක පැයක් සුවසේ දැන් නිදා ගන්නවා කියලා නිදාගත්තොත් සුවසේ නින්ද යනවා. දවසේම නිදාගත්තා වගේ සුවසේ සුවයක් දැනෙනවා. ඒ වගේම සුඛම් පටිපුච්චති. ඒ වගේම සුවසේ අවදි වෙන්න පුළුවන්. අවදි වෙන්න පෙන්නේ විසි වෙන්නේ කැරකෙන්නේ මොකුත් නැහැ. සුවසේ අවදි වෙන්න පුළුවන්. සුඛං සූපති සුඛං පටිපුච්චති. න පාපකං සුපීනම් පස්සති. මේ පාප නරක හීන නපුරු හීන දකින්නේ නැහැ. කී දෙනෙක් බය වෙනවද හීනෙන්? නේ? විලාප දෙනවද? අඬා වැළපෙනවද? ඒ බය වෙන හීන දකින්නේ නැහැ. සුව නින්දක් එක. හොඳ හීන දකින්නේ. සුන්දර හීන දකින්නේ. දට හීන දකිමින් නිදා ගන්නවා. න පාපකං සුපීනම් පස්සති. මනුසානම් පිය හෝති. මිනිසු ප්‍රියයි. හැම තැනට කොතෙන්ද ගියත් ඒ අය ප්‍රියයි. ඇයි දැක්කම සතුටුයි කිනහා වෙලා ඉන්නේ. ඔරවන රවාන ඉන්න කෙනෙක් නෙවෙයි. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර තියෙන කෙනෙක් නෙවෙයි. මෛත්‍රී සිතින් කාටත් හොඳින් කතා කරනවා. දුවේ පුතේ අම්මේ තාත්තේ අක්කේ නංගි කියලා. අයියා මල්ලි කියලා කතා කරනවා. hina වෙලා සතුට සිතින් ඉන්නේ. අවක්කව හදවතින්ම සිනහා වෙලා කතා කරනවා. ඒ මෛත්‍රී සිත තුළ මිනිස්සු ඔක්කොම ප්‍රියයි. මනුසානම් පියෝති. අමනුසානම් පියෝ හෝති. අමනුෂ්‍යොත් ප්‍රියයි. අද බොහෝ තියෙන ව්‍යසන වලින් මේ මෛත්‍රී භාවනා වඩන අය, මෛත්‍රී සංඥාව තියෙන අය මේ අමනුෂ්‍යයන් රකින්නවා, ආරක්ෂා කරනවා. ඒකටින් කරදර නැහැ. අද ගොඩාක් දුරට මේ ව්‍යසන මේ වසංගත රෝගේ අසුරන්ගේ බලපෑම. ඒ අසුරයන්වත් ළඟට එන්න බෑ මෛත්‍රී සංඥාව තියෙන අයට. මෛත්‍රිය වඩන අය ළඟටවත් එන්න බෑ. ඒ තරම් ශක්තියක් තියෙනවා. ඒ තරම් ශක්තියක් තියෙනවා. ඒ අය ප්‍රියයි. අමනුෂ්‍යොත් ප්‍රියයි. අමනුසානම් පිය හෝති. දේවතා රක්칸ති. මේ අකුසල් කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර තරහ මේවා තියාගෙන ඉන්න අයට තිජෝ රකින්නේ. දෙවියන්ගෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොන ආකාරයේ පළතුරු වට්ටි අරන් ගියත් ඒ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ අයට. මෛත්‍රිය වඩන කෙනාට දෙවියෝ ආරක්ෂා කරනවා. දේවතා රක්칸ති. නාස අග්ගිවා විසන්නා සත්තන්නා කමති. වස විස ගිනි අවි ආයුධ වලින් ආරක්ෂාවක් ඇති වෙනවා. එනම් මේ වෛරසය කියන්නේ විසක්න සතීත ඇතින් මේ වයින් ආරක්ෂා වෙනවා. ඇත්තටම ඔබ මදුරෝ ඉන්න තැනක වාඩි වෙලා බලන්න. මදුරෝ වහනවා විද ගන්න බෑ. දඟලලා යනවා යන්න. බෙද්දත් විෂ ඇතුල් කරගන්න බෑ. ඒ අය ඒමමයි. එනම් ඒ තරම් රැකවරණයක් ආරක්ෂාවක් මේ මෛත්‍රී සිතවිල්ල තුල තියෙනවා. එනම් මෛත්‍රී සිතවිල්ල ඒ තරම් වටිනවා. මෛත්‍රී සිතවිල්ල ඒ තරම් වටිනවා. නාසාක්‍යව විසන්නා සත්තන් කමති. තුවටන් චිත්තං සමාධියති. මේ හිත ඉතාමත් සිත එකඟ වෙනවා. අද ගොඩාක් දිනෙකට මේ සිත එකඟ කරන්න බෑනේ. දුවනවා. අනේ මේ හිත දුවනවා කියලාමයි ගොඩාක් දෙනෙක් කියන්නේ. ඒකට හේතුව අපේ හිතේ තියෙන දෝෂයක්. අපේ අඩුව. එහෙනම් මේ මෛත්‍රිය වඩන කෙනාට ඉතා ඉක්මනින් හිත සමාධිමත් වෙන. තුවටන් චිත්තං සමාධියති. මොගවන්නෝ විපස්සීදති. මේ මූණ ප්‍රසන්න වෙනවා. අද මූණ ප්‍රසන්න කරගන්න ගොඩාක් දෙනෙක් කරන්නේ අර බියුටි සැලුන් වලට ගිහිල්ලා එක જાති ගාලා ලස්සන කරගන්නවා. මේ ස්වභාවිකම ප්‍රසන්නයි. මේ වයසක අම්මලා ඉන්නවා, ඇත්තම තාත්තලා ඉන්නවා. හරි ප්‍රසන්නයි.
ඇයි මේ මෛත්‍රිය තුලින්? මෛත්‍රිය තියෙන අයගේ ඒ හිනාවත් වටිනවා, ආශිර්වාදේ වටිනවා. ඒ දෙමාපියන්ගෙන් නේද? ඉතින් ඒ වගේ මේ මූණ ප්‍රසන්න වෙනවා මේ මෛත්‍රී සංඥා වඩනවා නම්. මුඛවන්නෝ විපසීදති අසම්මෝල්ලෝ කාලං කරෝති සිහි මුලා නොවි කලුරිය කරනවා. අද ගොඩාක් දෙනෙක් සිහි මුලා වෙලාමයි මැරෙන්නේ. සිහි මුලා වෙලාමයි මැරෙන්නේ. උපන් දවසේ නම් ඉගෙනගෙන මාචාර්ය වෙනවා. මැරෙන වෙලාවේදී තමන්ගේ අසුචි තමන්ම කනවා. අසුචි අරගෙන හැම තැනම කනවා. මුලා සිහිය. කෑ ගන්නවා, බනිනවා, දනවා කියනවා, කෑ ගන්නවා. සිහි මුලා වෙලා ඒ මැදිලා යනවා. ඒ කාලයක්ම මේ සිත දියුණු කරන්න මහන්සි වුණා නම්, මෛත්‍රිය වැඩුවා නම් සුවසීම මුලා වෙන්නේ නැතුව සීයෙන්ම කලුරිය කරනවා. සීක බල හදාගෙන කැමැති තැනට යන්නත් තිබ්බා. නේද? සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. සම්බුල්ලු කාලං කරෝති. උත්තරින් අපටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝති. මොනවා වුණත් මේ මෛත්‍රී භාවනා තුලින්, ඒ ධ්‍යාන තුලින් මරණයෙන් පස්සේ නිදාන හැරියා වගේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් වෙනවා. එනම් මොනතරම් ආනිසංස තියෙන දෙයක්ද මෛත්‍රී භාවනාව කියන්නේ. මෛත්‍රී සිතිවිලි කියන්නේ. එනම් ඒ තරම් වටිනාකමක් තියෙන මෛත්‍රිය අපේ ජීවිතයට ගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාරන්නේ මෛත්‍රී භාවනාව වඩන්න මෙත්ත සූත්‍රය, කර්ණීය මෙත්ත සූත්‍රය. අහන පමණින්ම ආශිර්වාදයක් තියෙනවා. සජ්ජායනා කරන පමණින්ම ආශිර්වාදයක්, රැකවරණයක් තියෙන මේ පින්නතුන් හොඳට පුරුදුයි. පිරිත් පොත් වහන්සේ තුල තියෙන ඒ සූත්‍ර දේශනාවක් මෙත්ත සූත්‍රය. කරණීය මත්ත කුසලේන කියන සූත්‍ර දේශනාව. එන්න මේ සූත්‍ර දේශනාව තමයි අපිට මෛත්‍රී භාවනාව වඩන හැටි කියලා දෙන්නේ. වඩන හැටි සම්පූර්ණයෙන් කියලා දෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් අනාගාමී තත්වයේ දක්වාම ඉදිරියට ඇරයි යන වැඩපිළිවෙලක් කියලා දෙනවා මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ. මේ කර්ණීය මෙත්ත සූත්‍ර දේශනා භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින් කියා සිටිනවා. කරණීය මත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. ඒ සාන්තෝ ප්‍රනීත වූ නිවන සාක්ෂාත් කරගන්න. තමන්ගේ කෙරෙහි කැමති කෙනා, තමන්ගේ හිත පිණිස කෙනා, වැඩ පිණිස අර්ථය කැමති කෙනා, තමන්ට අර්ථවත් දෙයක් කරන්න කැමති කෙනා දක්ෂ වෙන්න ඕනි කියනවා. කුසලයක් ඇති කරගන්න ඕනි. එහෙම නැත්නම් අපි ගොඩාක් දුරට තමන්ට මෛත්‍රී කරගන්න ඕනි කියන කාරණාව. තමන්ට මෛත්‍රී කරගන්න ඕනි. අද නම් ගොඩාක් තැන්වල තමන්ට මෛත්‍රී කරගන්නවා කියලා කියන්නේ මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නැත්තේක් වෙත්වා, තරහ නැත්තේක් වෙත්වා, ඊර්ෂ්‍යා ක්‍රෝධ නැත්තේක් වේවා, කායික දුක් පීඩා නැත්තේක් වේවා, මානසික දුක් පීඩා නැත්තේක් වේවා. ওই විදිහට කියනවනේ තමන්ට මෛත්‍රී කරන්න. එහෙම කිව්වා කියලා අපිට මෛත්‍රී අපේ හැදෙනවද? එහෙම කිය ඉන්න කවුරු හරි බැන්න ගම ඔක්කොම ඉවරයි. භාවනා කර ඉන්නකොට පොඩි සද්දයක් දැම්මම නම් ඔක්කොම ඉවරයි. නේද? හැබැයි අර වචන ටික නම් කියනවා සුවපත් වේවා කියලා. එහෙම මෛත්‍රියක් හැදෙන්නේ නැහැ. ඔන්න මෛත්‍රිය තමාන්ට වැඩ හිත පිනිස කෙනා, තමා මේ ජීවිතය අර්ථවත් කරගන්න කැමති කෙනා දක්ෂ වෙන්න ඕනි කියන භාග්‍යතුන් වහන්සේ. මේ සාන්ත වූ ප්‍රණීත වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා දක්ෂ වෙන්න ඕන කියනවා. සක්කෝ චූච සූචූච. සක්කෝ මෙතන චස්ස කියන වචනයක් ච කියන නිපාතයත් එක්ක තියෙන්නේ. ඒක
ඒ නිපාත පදයෙන්ම කරන්නේම අර එක එක වචන අපිට ගලපන එක. එතකොට සක්කෝ සමර්ථෙක් විය යුතුයි. විය යුතුයි කියන එකයි එතෙන්දී ඒ නිපාතේ වෙන්නේ. සක්කෝ මොකටද අපි සමර්ථ වෙන්න ඕනන්නේ? මොනවාටද අපි සමර්ථ වෙන්න ඕනන්නේ? මේ ඉස්කෝලේ ගොඩාක් පන්තියට සමර්ථ වෙනවනේ. සමර්ථ වෙලා විශ්වවිද්‍යාල දක්වාම යනවනේ. ඒ විභාග තියෙනවා නේද? ඒ වගේ සමර්ථ වෙන්න ඕන. අපේ ජීවිතේත් උපන් දවසේ ඉඳන් අපිට හැම වෙලාවෙම විභාගයක් තියෙනවා. ඒ විභාගෙට උත්තර ලියන විදියට අපි නම් පේල්ම තමයි වෙන්නේ. ඇයි? ආයත් මේ පහේ පන්ති ඉඳලා ආයකේ දෙකේ වලට යනවා පල්ලයට සතර අපායට වැටෙන්න පුළුවන්. එහෙනම් අපි සමර්ථ වෙන්න ඕනි මේ එන ප්‍රශ්න ඉදිරියේදී. ඒ ප්‍රශ්න ඉදිරියේදී අපිට සද්ධාව දියුණු කරගන්න සමර්ථෙක් වෙන්න ඕනි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම සද්ධාව. සද්ධේති තථාගතස්ස බෝධින්. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒකට සමර්ථ වෙන්න ඕනේ. සද්ධාව දියුණු කරගන්න සමර්ථ වෙන්න ඕනේ. සද්ධාව දියුණු කරගත්තා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින කෙනෙක්. එයා සීලය ආරක්ෂා කරගන්න දක්ෂයෙක් වෙනවා. සමර්ථ වෙනවා. පංච සීලේ බිඳගන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. අභියෝග ඉදිරියේදී සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමේ වර්ධ ඇසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මාත්‍රාවි ගන්නෙ නැහැ. එහෙම නැතිනම් සිතින් කයි වචනෙන් වැරදි කරන්නේ නැහැ. කර්මී කර්මඵල විශ්වාස කරගෙන ඒ සද්ධාවීතුව සීලය ආරක්ෂා කරනවා. ඒ සීලෙන් සමර්ථ වෙන්න ඕනි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙනවා නේද? සීල සමාධි ප්‍රඥා. එනම මේ සීලය කියන එක අතෙන්ට අවශ්‍ය වෙනවා. සද්ධාව කියන ගුණය අන්න. සද්ධාව තියෙනවා නම් මට මෛත්‍රී කරගත්තා නේද? මම සත්තු මරමින් හොරකම් කරමින් කාමයේ වරද ඇසිරෙමින් ඉන්නනම් තමාට මෛත්‍රී කරගෙනද? තමන් පල්ලෙහාට යනවා නම් තමන්ට මෛත්‍රී කරගන්නේ නැහැ. තමන්ට මෛත්‍රී කරගන්නවා නම් තමන්ට මෛත්‍රී කරගන්නවා නම් යා සීලවන්ත වෙන්න ඕනේ. සද්ධාවන්ත වෙන්න ඕනේ. සත්තු මරන්නේ හොරකම් කරන්නේ තමන්ට මෛත්‍රී කර ගැනීමක් වශයෙන්. බාහිරට නෙවෙයි තමන්ට මෛත්‍රී කරගන්නේ. මේ ටික වැරදුනා නම් තමන්ට මෛත්‍රී කරගත්තා වෙන්නේ නැහැ. මේ ටික වැරදිලා අපි නිදුක් අනිරෝග සුවපත් වේවා කිව්වට වෙන්නේ නැහැ. මේක හේතුඵල ධර්ම. එහෙනම් අපිට කල යුත්තක් තියෙනවා. මේ බණ අහන එකක් නෙවෙයි ප්‍රායෝගික කරන දෙයක්. අහලා නවතින එකක් නෙවෙයි ප්‍රායෝගික කරගන්න දෙයක්. එහෙනම් අපි මේ සීලය අපි රැක ගන්න ඕනේ. ඊළඟට ත්‍යාගය දිනු කරන්නට ඕනේ. මසුරු මල අයින් කරලා ත්‍යාග දිනු කරන්න ඕනේ. ඒකට සමර්ථ වෙන්න ඕනේ. දාන සීල භාවනා ආදී පින්කම් සියල්ල කරන්න සමර්ථෙක් වෙන්න ඕනේ. සමර්ථෙක් වෙන්න ඕනේ. සකෝ චූච සූචූච ඒවට ඍජු වෙන්න ඕනේ. ඒත් එක මෛත්‍රියට තියා සමර්ථ වෙන්න ඕනේ. දේශය දුරු කරන්න සමර්ථෙක් වෙන්න ඕනේ. ඒක සකෝ උචූච ඍජු වෙන්න ඕනේ. ඇද වෙලා බෑ. අපි නොඑක් කාරණා නිසා ඇද වෙනවා. එහෙම ඇද වෙලා බෑ. ඇද වෙන්නේ නැතුවම සද්ධාව විදිහේ ඇතිරෙනවා. සමහර අය ඉන්නොත් එක කාමතුරවරු විතරයි අල්ලගෙන ඉන්නේ. වෙන හාමුදුරු කෙනෙක් ආරණ්‍ය හාමුදුරුව අල්ලගෙන ඉන්නවා පන්සලේ හාමුදුරන්ට කැමති නැහැ. සද්ධාව තියනවාද එතන? අහවල් හාමුදුරන්ගේ බණ විතරයි අහන්නේ අනිත් හාමුදුරන්ගේ බණ අහන්නේ. සද්ධාව තියනවාද? ඇයි මේ පැත්තකට ඇලිලා? මේ ශාසනය යම් කෙනෙකුට ඇලිලා නම් තවත් පැත්තකට ගැටිලා නම් එයා ළඟ සද්ධාව නැහැ. ඇලෙනවා ගැටෙනවා කියන බුද්ධ ශාසනයෙන් පිට. ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ඛාවෙන් ඉන්න පුළුවන් තැන. එතන ඉඳලා ඒ කටයුතු කරනවා නම් සද්ධාව දියුණු කරගන්න. ඒවට ඇද නැහැ යා. ඍජුයි. සීලය තුල ඍජුයි. ත්‍යාගය තුල ඍජුයි. ඒකෙදිත් බෙදන්නේ නැහැ. මේ මුස්ලිම් මනුස්සයා, මේ දෙමළ මනුස්සයා, මේ විදේශිකේ, මේ අපේ එක්කෙනෙක්, මෙයා පිටේ එක්කෙනෙක්. එහෙම බෙදන්නේ නැහැ. බෙදන්නේ නැතුව ඍජුයි.
ඒ ත්‍යාගේ පවා තියෙනවා. හැම ආකාරයකින්ම ඍජුයි. ඒක සූජෝච වඩාත් ඍජු වෙනවා. ඡන්දා දේශා බය මොහ සතර අගතියට යන ස්වභාව. නේද? එතකොට මේ කැමැත්ත නිසා අපි ඇද වෙනවා. මගේ අම්මට කවුරු හරි බනිනවා. බනින වෙලාවට අම්මට තියෙන කැමැත්ත නිසා අර බයින මිනිහයාට මම ගහන්න රවන්න බනින්න යනවා. ඒ අම්මට තියෙන කැමැත්ත නිසාවත් මගේ හිතේ දේශයක් හදන්නේ නැහැ. වෛරයක් හදන්නේ නැහැ. අන්න එවැනි මෛත්‍රියක් හදන්න ඕනි. ඡන්දේ කැමැත්ත නිසාවත් ඇද වෙන්නේ නැහැ. දේශය නිසා අපි තරහකාරයෝ ඉන්නවනේ නේද? තරහකාරයෝ අපි දානයක් දෙනවා නම් තරහකාරයෝ ගන්න නැහැ පැත්තෙන්ට. ඇයි ඒත් කට්ටියත් එක්ක ගැටිලා දේශයයි. එහෙම බෑ. Tamanට මෛත්‍රී කරනවා නම් ඒ නිසාවත් ඇද වෙන්නේ නැහැ. ඊළඟ බය සමහර ඔය විදේශ රැකියාව වලට යනවා. මැද පෙරදිග රටවලට ගියන් පස්සේ කියනවා මොනක්ද ආගමද කියලා ඇහුවොත් ආගම මොකක්ද ඇහුවොත් බෞද්ධ කියන්නේ. ඇයි? අය රටෙන් එන්නත් වෙයි ගොඩාක් දඬුවම් ලැබෙයි. ඒකට බයයි කියනවා කතෝලික ආගමේ කියලා. එහෙම බය වෙන්නේ නැහැ. බය නිසාවත් ඇද වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ නැහැ. බය නිසාවත්. සමහර ආයතන තියෙනවා. ඒ ආයතනේ මොන හරි වැරද්දක් කරන්න කියලා බය කරනවා. නැත්තම් රස්සාවෙන් අයින් කරනවා. රස්සාවේ අයින් කරයි කියලා බයට වැරද්ද කරනවා. බය නිසාවත් එයා ඇද වෙන්නේ. මෝහය මුලාව තුලවත් ඇද වෙන්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම ඍජුයි මේ සමර්ථ වීම. සද්ධාවට, සීලයට, ත්‍යාගයට, මෛත්‍රියට මේවට වඩාත් ඍජු භාවයක් තියෙනවා. එහෙනම් ඒවා Tamanට මෛත්‍රී කර ගැනීමේ ගුණ. මේ ගුණ වලින් මෝරනවා. මේ ගුණ ගොඩාක් අපි ළඟ තිබුණොත් තමයි Tamanට මෛත්‍රී කරගත්තා වෙන්නේ. සක්කෝ චුච සුචුච සුවචෝ සුවච වෙන්ටෝනි. සුවච කියන්නේ කීකරු. අඟුලිමාල තර ගුරුවරයාට කීකරු වෙලා තමයි මිනි මැරුවේ. ඒක හරිද? සමහර කෙනෙක් ඉන්න වැඩිහිටි කෙනෙක් අරක්ක බෝතලයක් දෙන්න ළමයෙකුට බොන්න කියලා. වැඩිහිටි එක්කනට කීකරු වෙලා බොනවා. හරිද? නෑ. නේද? සර්ච් කියන්නේ අපේ වැරද්දක් කවුරු හරි හරියට වැරද්දක් වශයෙන්ම දැකලා පෙන්නලා දෙනවා. පෙන්නලා දෙන වෙලාවදී ඒක පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. අද නම් කවුරුත් වැරද්ද පිළිගන්නේ. ගෙදර ස්වාමි දියණිය ඉන්නවා. ස්වාමි පුරුෂයා බීගෙන එනකොට කියනවා අනේ මහත්තයෝ බොන්න එපා. ලෙඩ වෙනවා, සල්ලි නැති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, බොන්න එපා. ඕක අකුසල්, ඕක අයහපතයි, ඕක බුද්ධිමතුන් ගරහන දෙයක්, ඕක කරන්න එපා කියලා කියනවා. එතකොට මහත්තයා මොකද කියන්නේ? උඹේ සල්ලි නෙවෙයි බොන්නේ මගේ සල්ලි වලින්. කටපාණිට පන් කියලා සැර වෙනවා, ගැටෙනවා. ඒක පිළිගන්නේ නැහැ. එතකොට ඒ පිළිගන්නේ නැති තැන එතන ගැටුමක්ද නැද්ද? ගැටුම. සුවච නැහැ. ස්වාමි දියණිය වැරදි කරනවා. ස්වාමි පුරුෂයා කියන ඔය වැරදි කරන්න එපා, ලැජ්ජා වෙනවා මේ ළමයිටත් හොඳ කියලා. පිළිගන්නවද? ජැකින්නක් වගේ ඇඟට කඩාපයින්නවා. පිළිගන්නේ නැහැ. gedara රන්ටු. අම්මා තාත්තා කියන දේ දරුවා පිළිගන්නේ නැහැ. දරුවෝ කියන දේ අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. gedara රන්ටු. ගැටුමට හේතුව සුවච නොවීම. පවුලේ අය අතර තොමමයි. තම තමන්ගේ වැරදි පිළිගන්නේ නැතිකම තමයි ගැටලුව. හැබැයි අසත්පුරුෂයන් ඈත් කරන්න ඕනි. ඒක මතක තියාගන්න ඕනි. ඒ මේටියොත් ඉතින් අපිට අර පරිවර්ජනා පහතබ්බා කියන එකක් තියෙනවා. වෙන්නියන් ඕනේ අකුසල හැදෙන කට්ටියත් එක්ක තියෙන. අපි හැම වෙලාවෙම එහෙම වෙන්නුනාට කමක් නැහැ. හැබැයි ගැටෙන්න බෑ වෙනුවෙන්. තමන්ගේ වැරද්ද පෙන්නලා දුන්නොත් පිළිගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ.
ඒක සුවචයි. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසායි අද ගෙදරක් ඇතුලේ රණ්ඩු ප්‍රශ්න. ඒ වගේම පවුලක් අතරේ රණ්ඩු සුවච නොවීමයි. ඒ වගේමයි ගමක් තුල ප්‍රශ්න ඇති වෙන්නේ සුවච නොවීමයි. රටක් තුල ප්‍රශ්න ඇති වෙන්නේ සුවච නොවීමයි. දේශපාලන වේදිකාවේ මේ පැත්තේ ඉන්න മന്ത്രിලා ගැන ඒ පාලනය කරන විදිය වැරදි කියලා හැත්තටම වැරද්ද කියනලා දෙනවා අනිත් පැත්තකින් කවුරු හරි. ඒක පිළිගන්නේ නැහැ. ඒ පැත්තේ වැරද්ද මේ පැත්තෙන් කියලා දෙනවා. අයියා ඒ පිළිගන්නේ නැහැ. දෙපැත්තට බැන ඉන්නවා නේද? හරියට මේ ඔක්කොමලා රටේ ඉන්න අය තරී සතුටින් ඒවා බලාගෙන ඉන්නවා මොනර නැටුම් වගේ. මොනර නැටුම් දැකලා තියෙනවනේ. හරි ලස්සනයි නේ. ඒ හින්දා හොඳට බලන්නේ. මොනර නටනකොට මොකද වෙන්නේ? නිර්වත එළියේ. ඒ අයගේ නිර්වත පේනවා එතකොට. හැබැයි එක්කෙනෙක්වත් වැරද්ද හදාගන්නේ. අද ලෝකයක් පුලහම සුවච නොවන නිසාමයි තම තමන්ගේ වැරදි හදාගන්න නැති නිසායි අද රුසියාව යුක්‍රේන් යුද්ධෙත්. ඒකේ මුලට අරන් ඉන්න තමන් සුවච නොවන නිසායි. එනම් සුවච භාවය මේ ලෝකෙටම සාමය කියන දෙන දෙයක්. ඒ සුවච භාවය මෛත්‍රිය වැඩෙන්න ගුණයක්. මෙසිත වැඩෙන්න ගුණයක්. ඒ සුවච භාවය තියුණු කරගන්න ඕනේ. තමන්ට මෛත්‍රී කරගන්න කෙනා සුවච වෙන්න ඕනේ. සුවචෝ චස්ස මුදවන්තිමානි මෘදු වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ. සුවච භාවයත් එක්කමයි යුග තියෙන්නේ. තමන්ගේ වැරදි පෙන්නනකොට අනේ නම්‍යශීලී වෙන රළු ගති නෑ. සමහර ගෙවල් තියෙනවා මහත්තයා ගෙදර එනකොට ළමයි බිරිඳයි වෙවුල වෙලෙන්නේ අයි යකෙක් වගේ රළුයි. සමහර ගෙවල් වල අම්මලා ඉන්නවා ස්වාමියාත් දරුවොත් ඔක්කොම බයයි යක් ඉන්න වගේ රළුයි. මේ පින්නතුන් දන්නවා ප්‍රායෝගිකව තියෙනවා හැමතැනම වා රළු ගතිය. ඒ රළු ගතිය මෛත්‍රිය පැත්තට නෑ. එනම් මෘදු ස්වභාවයක් වෙන්න ඕනේ. නම්‍යශීලී ස්වභාවයක් තියෙන්නට ඕනේ. ඒ නම්‍යශීලී ස්වභාවය තමාට මෛත්‍රී කරගත්තා වෙනවා. ඊළඟට මෘදු අනතිමානී. මාන්නයකට යන්නේ නැහැ. මාන්නයකට. අපි ළඟ තියෙන්නේ ගොඩාක් මාන්නේනේ. නේද? නොඑක් ආකාරයෙන් මානිනවා. කුලය අනුව මනිනවා, ජාතිය අනුව මනිනවා, වර්ණය අනුව මනිනවා, උගත්කම අනුව මනිනවා, ධනවත්කම අනුව මනිනවා, ලස්සන අනුව මනිනවා. නේද? මනින් නැති ක්‍රමයක් නෑ. ආකාරයකින් මනිනවා. එක්කෝ වැඩි විදියට මනිනවා සෙය්‍ය මාන්නේ කියනවා. එක්කෝ අඩු විදියට මනිනවා හීන මාන්නේ. හරියට වඩා අපි නෑ නිච්චර. එක්කෝ සදිස මාන්නය. සමානවන අනේ අපේ කට්ටියට ගැලපෙනවා ඒ කට්ටිය. අපි වගේම ධනෙ තියෙන අය. අපි අපේ කුලේ අය, අපේ ජාතිය අය මනින සමාන මනිනවා. එනං ඒ සෙය්‍යමානෙත් නැතුව, හීනමානෙත් නැතුව, සදිසමානෙත් නැතුව මනින්නේ නැහැ. සියලු ලෝක සත්‍යා විකිරීම එකම ස්වභාවයෙන්. ඔක්කොම මිනිස්සු, ඔක්කොම සත්තු, ඔක්කොම දුකටපත් වෙලා ඉන්නේ. ඔක්කොම අවිද්‍යාව තුළ ඉන්නේ. ඔක්කොම සංසාර දුකේ යන අය. අම්මා තාත්තා දුව පුතා නොවුණු කෙනෙකුත් නැහැ. අපි ඔක්කොම අම්මා තාත්තා දුව පුතත් වෙලා නම් සියලු දෙනාට සමානව සියලුම තැන මෙසිත පතුරනවා. ඒක අනතිමානී ගුණයක්. හැබැයි නිහතමානී කියන එක නෙවෙයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විතරයි නිහතමානී. ඒ මාන්නේ දුරු කරා. අපිට අස්මිමානේ තියෙනවා. මම මගේ ආත්මය කියන මාන්නේ තියෙනවා. එතන ඉඳලා මේ ගුණධර්මයක් වශයෙන් ලෝකයා මැනීමෙන්ට දාන්නේ නැහැ. කාට හරි උදව්වක් කරන්න උනත් කරනවා උදව්ව. තරහකාරයා කියලා බලන්නේ. වෛරකාරය. මුස්ලිම් මිනිස්සයටත් උදව් කරනවා, දෙමළ මිනිස්සයටත් උදව් කරනවා. කාටත් උදව් කරනවා. ඒක ගුණයක්.
අනතිමානී ගුණය. සකෝචුච සූචුච සුචෝචස්ස මුදවනතිමානී. සන්තුස්සකෝච සුබරෝච. සන්තුස්සකෝච මේ තමන්ට මෛත්‍රී කරගන්න විදිය. සන්තුස්සකෝච ලද දෙයින් සතුට වෙනවා. අපි නම් ඉතින් ලැබෙන දෙයින් කොහොමද සතුට වෙන්නේ නැහැ. මදි කියන එකමයි තියෙන්නේ හිතේ. ලැබෙන දෙයින් සතුට වෙන්නේ නැහැ. අපිට මොනවද ලැබෙන්නේ? ඇඳුම් පැළඳුම් ලැබෙනවා. ආහාර පාන ලැබෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ලැබෙනවා. බෙහෙත් ලැබෙනවා. ඔය ලැබෙන ඒවා ඇතිවීමක් නෑ. මදිම තමා. නේද? ඒ වගේ මේ පින්නතුන්ට ඒ ටික ලැබෙනවා වගේ මේ භික්ෂුන් වහන්සේලාටත් 4ක් ලැබෙනවා. ඇඳුම් පැළඳුම් ලැබෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපස, සිව්පසේ ලැබෙනවා. නේද? මේ පින්නසුන් ලැබෙන දේෙන් සතුට වෙනවා නම් කොච්චර හොඳද බලන්න. මේ පින්නතුන් ඇඳුම පාවිච්චි කරන්නේ ඇයි? විලාසිතා වෙනුවෙන්. ලස්සනට ධනෙ පෙන්වන්න, බලය පෙන්වන්නට, නිලය පෙන්වන්නට. නේද? ඒක නිසා නේද ඇඳුම පාවිච්චි කරන්නේ. ඒ හින්දා කොච්චර ඇඳුම් තිබ්බත් මදි. එනේ විලාසිතාවම් ගන්න ඕනේ. නේද? එනේ විලාසිතාවට ඇඳුම් අරගෙන එක්කෙනෙකුට ඇඳුම් කොච්චර තියනවද? කබඩ් ගණන් තියෙන්නේ නේ. ඔව්. බලන්න මේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා 3 සිවුර. තනිපොට සිවුර, දෙපොට සිවුර, ආන්තර්ණය 3 සිවුර. ඒක ප්‍රතිවික්ෂා කරලා ගන්න තියෙන්නේ. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවයි. මනා නුවණින් මෙනෙහි කළ ප්‍රතික්ෂා කළා තමයි මේක පොරවන්න 3 සිවුරයි. ඊට වඩා නැහැ. ප්‍රතිවික්ෂා කළ ගන්න තියෙන එක. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. යවදේව සීතස්ස පටිඝාතා. සීතලෙන් ආරක්ෂා වෙන්නයි මේ සිවුර. උන්නස්ස පටිඝාතයි. උස්නින් ආරක්ෂා වෙන්නයි. දංශමකස වාතාතබ සිරින් සබ සම්පස්සානම් පටිඝාත. මේ මෙසි මදුරන්ගේ වාතෙන් තුලගේ උස්නින් ආරක්ෂා වෙන්නයි මේ සිවුර. යවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් මේ ලැජ්ජා ස්ථාන වහගන්නයි මේ චීවරය. එහෙනම් මේ ශරීරය මොකද්ද? ලැජ්ජා වෙන එකක්. සීතලෙන් ලෙඩ වෙන එකක්. උෂ්ණෙන් ලෙඩ වෙන එකක්. මැසි මදුරංගෙන් ඒ උෂ්ණෙන් ඒවා හැම ආකාරයකම ලෙඩ වෙන එකක්. එහෙනම් මේ කය ලෙඩ වෙන එකක්. ලැජ්ජායක් එකක්. එහෙනම් මේ කයේ අවබෝධයක් ඇතිව මෙන්න මේ ටිකෙන් ආරක්ෂා වෙන්න විතරයි ඇඳුම. වෙනත් දෙයකට නෙවෙයි. ඒ ටිකට විතරයි, වෙන දෙයකට නෙවෙයි. නේද? එහෙනම් මේ කාරණා වෙනුවෙන් තමයි මේ ඇඳුම් පාවිච්චි කරන්නේ. මේ පින්නතුන් ඊට වඩා වෙනස් විදිහකට තමයි ඇඳුම් පාවිච්චි කරන්නේ. නේද? එහෙනම් එතකොට ලද දෙයින් සතුට වෙන්න පුළුවන්ද? දැන් මේකේ අර්ථය දැනගත්තොත්, ඇඳුමේ තියෙන අර්ථය දැනගත්තොත් ලද දෙයින් සතුට වෙන්න පුළුවන් නේද? ඇඳුමේ අර්ථය දැනගන්නට ඕනේ. ඒ වගේම ආහාරෙත් අර්ථය දැනගන්නට ඕනේ. ආහාර ගන්න එකෙත් අර්ථය දැනගන්නට ඕනේ. කොහොමද ආහාරයේ අර්ථය දැනගන්නේ අපි? අද ගොඩාක් දුරට ආහාර තියෙනවා නේද? සුපර් මාකට් වල එක නම් දාපු ආහාර වර්ග තියෙනවා. ඔය කොහොම ආහාර ටික අපි හිතන්නේ ගෙදෙට්ට ගෙනාවලා එක දවසකින් කෑලා බෑ දෙමු. ඊට පහුවදෑක ඔය නම් ඔක්කොම අයින් වෙනවා. එක අකුරකට එනවා. නේද? සුපර් මාකට් එකේ තිබ්බ ඔක්කොම ටික ඒ වගේ වෙනවා. මේ ආහාරය අපි අවබෝධයක් තිබ්බොත් ඒ ආහාරයේ තියෙන මදිකම නැති වෙලා යනවා. අවබෝධයෙන් කටයුතු කරගත්තොත්. මේ පින්නතුන් ගොඩාක් දන් දෙනවා. නේ? දානයකට ඒ ඊටාම් ප්‍රණීත විදියට ආහාර සකස් කරනවා.
ඒ ප්‍රණීත විදියට සකස් කරගත්තා වූ ආහාරය බුදුරයන් වහන්සේට පූජා කරන්න සුදුසුයි. මහා සංඝරත්නයට පූජා කරන්න සුදුසුයි. අමුත්තන්ට දෙන්න සුදුසුයි. ඒ තරම් සුදුසුච්ච ප්‍රණීත ආහාරය සකස් කරගත්තා වූ ආහාරය ඔය පිඟානකට දාලා අතින් පොඩ්ඩක් අනනවා. අත සබන් දාලා හොදලාම අනනවා. නේද? එහෙම ඇනුවට පස්සේ දැන් අනපු ටික බුදුරයන් වහන්සේට පූජා කරන්න සුදුසුද? නෑ. සංඝයාට දෙන්න සුදුසුද? අමුත්තන්ට දෙන්න සුදුසුද? අනමු තැනින්ම පිළිකුල් වුණා. එතනින්ම පිළිකුල්. අය මේක අනලා කටට දාලා කපනවා. දැන් මේක ආපහු අතට අරගෙන කටට දා ගන්න පුළුවන්ද? බලුවමනයක් වගේ. ආයෙ බෑ. දිව තියෙනවා එතනින් රස තියෙයි. එතනින් පල්ලෙහාට වැඩිච්චාම මේක ඉවරයි. ඒමම ගිලලා දානවා. නේද? දැන් මේ ආහාරය කිල්ලා. කෙල්ලට පස්සේ මේ බඩේ ඇතුලින් නම් මොන තරම් දේවල් එකතු වෙනවද? එළියට ආවොත් වමනේ වගේ තමයි ඉන්නේ. වෙන දෙයක් නෙවෙයි. නේද? උන්න ආහාරයේ ස්වභාවය. මේ බඩට ගියාට පස්සේ මේ ආහාරයට මොකද වෙන්නේ? හිතන්න ඕන ටිකක්. බඩට ගියන් පස්සේ මොකද වෙන්නේ? මේ ඉස්සරහා තියෙන කොස් ගහේ මේ මුල් පොළවට යනවනේ. පොළවට ගිහිල්ලා තියෙන්නේ. මුල් ටික පොළවට ගිහිල්ලා පොළවේ ඇතුලේ තියෙන මුල් පොඩි මුල් ගිහිල්ලා පොළවේ තියෙන ඕජාව උරලා ගන්නවා. උරලා අරගෙන මේ ගහේ මුලත් හදනවා. කඳත් හදනවා. පොතුත් හදනවා. අතුත් හදනවා. ගෙඩිත් හදනවා. කොළත් හදනවා. මලුත් හදනවා. කොස් ඇටත් හදනවා. නේද? මේ ඔක්කොම දේ හදනවා. අර පොළවේ තියෙන ඕජාව උරලා අරගෙන. ඒ වගේම මේ ආහාරයේ ඕජාව මේ කේශ නාලිකාව වලින් උරලා අරගෙන ඕජාව උරලා ගන්නවා. ඕජාව උරලා අරගෙන අපි මිනිස්සු නිසා අපි ටිකක් උසස් නිසා අපේ හදනවා රන් රිති මුතු මැණික් වගේ දේවල් හදනවා. එහෙම හදනවද? හදන්නේ නැහැ නේද? මොනවද හදන්නේ අපේ? කිස් හදනවා. ලොම් හදනවා. නිය හදනවා. දත් හදනවා. සම්මස්නාරයට මිතුළු මේ අසුචි කුඩ හදනවා. කෙස් වැටියෙන් පහට යටිපල්ලෙන් උඩට හාමකට සීමා වෙච්ච මේ සාරේ নানা ප්‍රකාර අසුචි කුඩ හදනවා. නොයෙකු රෝගත් හදනවා. ආහාරයෙන් කරන්නේ ඒක නේද? එහෙනම් මේ අසුචි කුඩ හදන්නේ. එහෙනම් මේකට වටිනාකමක් තියනවද? ආහාරයේ නම් මේ බඩගින්න නිවා ගන්න. කාලාන්තේ නවත්තා ගන්න. බඩගිනි වේදනාවන් දුරු කරන්න. මේ කය පහසුවෙන් පවත්වන්න. ඒ චේතනාව තියාගත්තොත් ලද දෙයින් සතුට වෙනව නැද්ද? ලද දෙයින් සතුට වෙනවා. අපි කොච්චර තිබ්බත් මදි කියන තැන නැති වෙලා යනවා. එහෙනම් ලද දෙයින් සතුට වීම ලද දෙයින් සතුට වීම කියන කාරණාව සකස් කර ගන්න ඕනේ. ඒ විදියට ඒ ලද දෙයින් සතුට වීම සන්තුෂ්ටික ගුණය ඇති කර ගන්න ඕනේ. ඊළඟට සුබර අනිත් කාරණාත් එහෙමමයි. ඉඩ කඩන් යාන වාහන හැම දෙයක්ම ඒකේ ප්‍රමාණික මොයන්ට හොත නැහැ. කොච්චර ඉඩ කඩන් තිබ්බත් අර යන්න බෑනි. සියල්ල දාලා අඩුම වශයෙන් පරිහරණය කරන කයවත් අර යන්න බෑ. ඔක්කොම දාලා යන්න වෙනවා. එහෙනම් ඒ සියල්ලම ලද දෙයින් සතුට වීම තුළට ගන්න ඕනි. ප්‍රමාණය දැනගන්නට ඕනේ. ඊළඟට සුබර ගුණේ තියාගන්න ඕනේ. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අද ඉතින් ගොඩාක් දුරට පහසුවෙන් පෝෂණය කරන්න බෑනේ. අල්ලපු ගෙදර කරන ජාති ඔක්කොම මෙහා ගෙදර ඉන්න නෝනා මාත්‍යට කියනවා මයි ණය වෙලා හරි ඉතින් කරනවා ඔක්කොම ජාති. ෆ්‍රිජ් එකක් ගෙනාවා, ටීවී එකක් ගෙනාවා, වාහනයක් ගෙනාවා ඔක්කොම කරන්න ඕනේ. ණය වෙලා හරි කරන්න ඕනේ. හොරකම් කරලා හරි වැඩේ කරගන්න ඕනේ ඔක්කොම ටික දැන්. ඉතින් අපි පහසුවෙන් පෝෂණය කරගන්න බෑ. පහසුවෙන් පෝෂණය කරන්න බෑ.
ලද දෙයින් සතුටු වෙන්නෙත් නෑ, පහසුවෙන් පෝෂණය කරගන්නත් බෑ. මේ මාසේ මගුල් ගෙදරක් තිබ්බනම් මගුල් ගෙදරට සාරි අනම්මනම් ඔක්කොම ටික අපි හිතමු නෝන ගෙදරේ ගත්තා කියලා ඔක්කොම. ඒ මාසෙම නැත්තම් තවත් තැනක ඒ වගේම ඒ නෑදෑයෝ ටික මේකතු වෙන මගුල් ගෙදරක් තියෙනවා. දැන් ඒ මගුල් ගෙදරට අර එදා ගත්තේ වඳිනවද? නෑ, ආය අලුතින් ගන්න ඕනනේ. ගන්න ඕන නේද? ඇයි දැඳපේ ගමයි කියයි. එහෙම බෑ මෙහෙම යන්න. ආයි ගන්න ඕන. නේද? ඇයි පහසුවෙන් පෝෂණය කරන්න බෑ. ළමයි එහෙමත් එහෙමයි අද. එක එක જાති ඉල්ලනවා. ඒකල මේ උද්ඝෝෂණ පාත්වන ගෙවල් වලම ඒ තරම් පහසුවෙන් පෝෂණය කරගන්න පුළුවන් අය වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වීම කියන තැන තියෙනවා නම් යා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. භික්ෂුවක් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. එනං ඒ සුබර ගුණය අපි ළඟ තියාගන්නට ඕනේ. සුබරෝච අපකිච්චෝච සල්ලෝකෝති, අපකිච්චෝ කියන ගුණය හදන්න ඕනේ. අපකිච්චෝ කියන ගුණය වැඩ අඩුකම. අද මේ පින්නතුන් වැඩ අඩු නිසාද බණ ටිකක් අහනවා. වැඩ වැඩි කට්ටියට නම් කොහොමද බණ අහන්න බෑ. වෙලාවක් නැහැ. කොහොමද ආමුදුනේ පෑ දෙකක් තුනක් එකට වාඩි වෙලා ඉන්නේ. වැඩනේ තියෙනවානේ. ඔය බණ අහින්න වෙලාවක් තියෙයිද? වෙලාවක් නැහැ, වැඩ වැඩි. නේද? හැබැයි සංගීත සංදර්ශනයක්, ක්‍රිකට් මැච් එකක් තියෙන්න ඕන බලන්න. එළිය වැටෙනකන් හරි හැරලා ඒක බලන්න ඉති. ඇයි මේක විසිතුරු නෑනේ? එක විසිතුරුයි. හිත රවට්ටනවා. රාගේ දේශයේ මොහෙත් එක්ක තියෙන මේක එහෙම දෙයක් නෙවෙයි. මේකකින් මුදවන පැත්ත. ඒකට කැමති නෑ මේ හිත. නේද? බඩ අඩුකම අපිට හැම දෙයකටම වටිනවා. අද හරිනම් අපිට වැඩ ගොඩාක් අඩු වෙන්න ඕනේ. එදා මීට ඉස්සලා මේ යුගෙට ඉස්සරලා අපි ගමේ හිටපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙච්චර පහසුකම් තිබුණේ නැහැ. වතුර ටික ලිඳෙන් ගේන්න ගන්න නැත්නම් ඔයට ගිහිල්ලා කලගෙඩියක් අරන් ගේන්න ඕන ගෙදෙට්ට. අද ටැප් එක දෙනවා ගෙදෙට්ටම වතුර තියෙන කරාමේ අරනකොට ගෙදර වතුර ටික. එදා දර බලන්න ඕනේ, දර හොයාගෙන එන්න ඕනේ. ඒ ඔක්කොම කරන්න ඕනේ. අද ගෑස් කරන්ට් එක ඔක්කොම තියෙනවා. කරදරයක් නැහැ, වැඩ නැහැ අද. එදා තිබ්බ වැඩ කොට නැහැ. නේද? එදා වී කොටන්න ඕන. අද නම් වී ටික හාල් ගර්ලම තියෙන්නේ. ලිපේ තියන්න විතරයි තියෙන්නේ. ඒකත් රයිස් මොනවාද අර රයිස් කුකර් එකේ තිබ්බාම නිකම් මෙදෙනවා, මොනවත් කරන්න දෙයක් නැහැ. වතුර ටික විතරයි ගාන්න තියන්න තියෙන්නේ. කරදරයක්ම නැහැ. වැඩ අඩුයි ගොඩාක්. හාල් ටිකවත් ගරන්ට නැහැ. වැඩ අඩුයි. මිරිස් අඹරන්නත් නැහැ. කුඩු ටික 3-5 ඔක්කොම කුඩු කරලා හරි ගස්සලාගෙනත් තියෙන්නේ. හැම දෙයකින්ම පහසුකම් තියෙනවා නේද? ඒ ඔක්කොම පහසුකම් තියෙනවාද? කරදරයක් නැහැ. වැඩ අඩු වෙලා තියෙන්න ඕනේ. එදා ඔක්කොම වැඩ කරන්න ඕනේ. තමන් අම්මා තාත්තා කර්මාන්ත තිබ්බනේ. ඒවත් කරගන්න ඕනේ. ගොවිතැන් කරා නම් ඒත් කොච්චරද යන්ත්‍ර සූත්‍ර නැහැ. උදැල්ලෙන් ඒ වගේම කරන්න තියෙන්නේ. ඒ ගොවිතැන් කරගන්න ඕන, කර්මාන්ත කරගන්න ඕනේ. තියෙන ගෙදර වැඩ ටික රෙදි හොදන්න ඕන, අර බලන්න ඕන, උයන්න ඕන, ඔක්කොම කරගන්න ඕනේ. ඔක්කොම කරගෙන එදා අම්මා තාත්තා දරුවෝ 10 දෙනෙක් විතර 10 දිනාටත් වඩා දරුවෝ හදාගත්තා. ඒ ටිකත් ඔක්කොම බලාගත්තා. නේද? අද මොනවත් වැඩක් නැහැ. වැඩ නැහැ, ඔක්කොම පහසුකම් තියෙනවා. දරුවෝ දෙන්නෙක් හදාගන්නෙත් නැහැ. ඒ දෙන්නත් මොන්ටිසූරි ආරයි යන්නේ අච්චියම්මයි සීයයි. අම්මයි තාත්තට ඒකටත් වෙලාවක් නැහැ. ඇයි වැඩ ගොඩයි. මොකද වුනේ මේ? මෙච්චර වැඩ වැඩි උනේ කොහොමද? ඔන්න ඊළඟ කාරණාව තමයි මේ අපිට වැඩ වැඩි වෙච්ච හේතුව. අපිට වැඩ අඩුකමක් තියෙනවා නම් හරි සුන්දරයි. මේ වැඩ අඩුවීම හැම අතින්ම මේ වැඩ වැඩි වෙනකොට තව මොකක් හරි කිව්වොත් ඒ කේන්ති යනවා. අයියෝ මේ වැඩ ඉවරත් නැහැ, ඔයා මොනවද මේ කියන්නේ කියලා ඕන් කේන්ති යනවා. නේද? ඇයි මේ වැඩ වැඩි? කතා කරන්නත් බෑ. හදිසියේ කෝල් එකක් ආවොත් එම් බණක් තියෙන අනේ මොන බණද කියලා ෆෝන් එක ඕෆ් කරලා තියෙනවා. ඇයි? ඒ තරම් කේන්ති යනවා.
ඒ තරම් ධර්මයට පවා ගරහනවා. ඒ තැනම මොනතරම් සංසාර ගමට යන කර්මයක් හදනවාද වැඩි නිසාම. එනම් වැඩ අඩුවීමක් තියෙන්නට ඕනේ. අපගිච්ඡෝ කියන ගුණය අපිට තියෙන්න ඕනේ. වැඩ අඩු කරගන්න ඕනේ. මේ වැඩ වැඩි උනේම අපි ජීවිත සංකීර්ණ වුණ නිසා සල්ලෝකෝත්ති නෑ. සරල නෑ අපේ ජීවිතේ. ජීවිතේ සරල කරගන්නට ඕන පුළුවන් තරම් සරල ජීවිතයක්. අනේ ඔබ දියුණු වෙනවට ඊර්ෂ්‍යාව නෙමෙයි. අද ගොඩාක් දෙනෙක් කියන අද ලෝකෙ ගොඩාක් දියුණුයි කියලා. විශ්ව ගම්මානයක් විශ්වයේම ගමක් බවට පත් වෙලා තියෙන්නේ. මේ රූපවාහිනීන් කොම්පියුටර් වලින් දුරකථන වලින් මේ හැම පැත්තෙම ලෝකෙම එක යනම දකින්න පුළුවන්. දැන් රුසියාවේ යුක්‍රේන වල ගහන එක මෙතනින්දම දකින්න පුළුවන්. නේද? කොහොම දැනගන්න පුළුවන් ලෝකෙම. එතකොට විශ්වයේම එක ගමක් බවට පත් වෙලා තියෙනවා. ගෝලීකරණයක් වෙලා තාක්ෂණික දියුණුව බුදුහාමුදුරුවෝ මේවා දැක්කේවත් නැහැ. බුදුහාමුදුරුවෝ මොනවද දන්නේ මේ විද්‍යාඥයෝ දාර්ශනිකයෝ වැඩකාරයෝ. නේද? එහෙම කියන්නේ. මේ ලෝකයේ මේ තාක්ෂණයෙන් දියුණුවලා මේ විදිහට තියෙනකොට අපිට ලෝකෙන් එන්නේ මොකද්ද හොඳද නරකද? විස. ලෝකෙම තියෙන විස කෙදෙට්ට Tamanට එනවා. විසින්නේ වෙන දෙයක් නෙවෙයි. රාග දේශ මොහ මාන්නේද හැමදාම ඇදෙන්නේ. නිතර. එයි අපි සරල නෑ සංකීර්ණයි. සංකීර්ණ වුණ නිසා හැම දෙයක්ම අපිට අහිත කර පිණිසමයි තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මේ දේ නොදැක්කා නෙවෙයි. එර්දිමත් රහතුන් වහන්සේලා නොදැක්කා නෙවෙයි මේ දේ පෙන්නවවා නම් එදත් රහතන් වහන්සේලා නෑ. ඇයි මෙතන මුලා වෙලා යනවා? මේක විද්‍යාඥයෝ කරන දෙයක් නෙවෙයි දාර්ශනිකයෝ කරන දෙයක් නෙවෙයි මේවා මායя කරන දෙයක්. ඇහැ පිනවන්ට මේ දේ හදපන් දෙනවා මොළයට අදහස. කන පිනවන්ට මේ දේ හදපන් මොළේ දෙනවා මායя අදහස. ඒ විද්‍යාඥයන්ගේ දාර්ශනිකයන්ගේ දක්ෂතාවය නෙවෙයි මායяගේ දක්ෂතාවය. මේ ඇහැ පිනවන දේවල් වෙළඳ පොලේ පුරවලා කන පිනවන දේවල් වෙළඳ පොලේ පුරවලා නාසය පිනවන දේවල් වෙළඳ පොලේ තියෙන මේ බඩු ටික ගන්න අපේ ගෙදරට ගන්න නේද යුද්ධේ. ඒකට නේද ප්‍රශ්න මේ ඔක්කොම වැඩ නැත් වෙලාවක් නැහැ වැඩ කරලා සල්ලි හොයනවා. අර වෙළඳ පොලේ අර පිනවන ටික ගෙදෙට්ට ගන්න වෙන දෙයකට නෙවෙයි. අරගෙන යන්න බෑ මැරෙනකොට. ඒ ටික ගෙදෙට්ට ගන්න මොන තරම් යුද්ධයක් කරනවද? රෑදවල් දෙකේ වැඩ කරන නිති මරාගෙන වැඩ කරනවා. අනේ මැරිලා යනවා ඒ දුක විඳලා. ඒ දුක විඳලා මැරිලා යනවා. කෙලවරක් නෑ. අපි හිතමු ඒ එක බඩුවක් ගන්න. ඔය අම්මා තාත්තා ඉදා මේ වැවට හරි ගඟට හරි ඔයට හරි ගිහිල්ලා ඔය රෙද්දයි හැට්ටේ හොදාගත්තා කමිසෙයි සරමයි හොදාගත්තා. සබන් කෑල්ලක් දාලා ඒකොල ගලේ දාලා වැලේ දාලා වේලා ගත්තා. ඉවරයි. එතනින්. ඕක හොදාගන්න දැන් අපි වොෂින් මැෂින් එකක් ගේන්න ඕනේ. වොෂින් මැෂින් එක ගෙනවන රෙදි ටක් ගාලා හොදාගන්න පුළුවන් වේලා ගන්න පුළුවන් ඔක්කොම පුළුවන්. හැබැයි වොෂින් මැෂින් එක ගන්න දහදුක් විඳින්න ඕනද නැද්ද? දහදුක් විඳින්න ඕනේ. රටත් යනවා වොෂින් මැෂින් එක ණයත් එනවා. පුළුවන් තරම් වැඩ ගොඩක් කරලා වොෂින් මැෂින් එකක් ගේනවා. වොෂින් මැෂින් එක ගෙදරට ගෙනා කියලා රෙදි හේදෙනවද? නෑ වතුර ඕනේ. අය ඔයට ගඟට වැවට ගියා වගේ නෙවෙයි ලිඳක් කපන්න එන මෝටර දාන්න ඕන වතුර ගන්න ඕන නැත්තම් රජයෙන් දෙන වතුර ගන්න ඕන ලක්ෂ ගණන් වියදම් කරලා. ආයෙ ලක්ෂ ගණන් වියදම් කරන්න ඕන වතුර ගන්න. මන් දිනු වෙනවා මේ භෞතික සම්පත් වැඩි කරගන්නවට එපා කියනවා නෙවෙයි. කි ආදීනව දකින්නවා. ඉතින් මේ වතුර ගන්න ආයෙ මහන්සියෙන්ට න දුක් විඳින්න ඕන ආයෙ නිවාඩුවක් නෑ වතුර ගන්න ආයෙ මහන්සියෙන්ට ඕනේ. දැන් වතුර ගත්තට විතරක් වොෂින් මැෂින් එක වැඩ කරනවද? ඊට පස්සේ කරන්ට් එකක් ගන්න ඕනේ නේද? ලාම්පු කුප්පියෙන් බෑ. අර පොල් තෙල් පහනෙන් බෑ ඔක් කරන්ට්. කරන්ට් එක ගන්න ඊට. කරන්ට් එක ගන්න ආයෙ ලක්ෂ ගණන් ඕනේ නේද? ඒවට ආයෙ මහන්සියෙන්ට වැඩ කොහෙද? කෝටියක් වැඩ. අර රෙදි කෑල්ල වැවට ගිහිල්ලා යාලට ගිහිල්ලා හොදලා ගලේ වැලේ වන්ලා ගත්තා නම් ওই ප්‍රශ්නේ ඉවරයි. වැඩ ගොඩක් නැහැ.
මෙච්චර වැඩ ගොඩක් වැඩි උනේ අර ලෝකේ තියෙන දේ ගන්න ගිහිල්ලා ලෝකෙත් තුන මුලා වෙලා ඒව ගන්න ගිහිල්ලා මොකද කරගත්තේ? මේසා විශාල දුක් ගොඩක් ඇති කරගත්තා. නේද? මේසා විශාල දුක් ගොඩක් එකතු කරගත්තා. වැඩ වැඩි කරගත්තා. ඔය එක ඒ විතරන්නේ සබන් කුඩු ගන්න එපා ආයෙම. ඊට පස්සේ ඔක ඔක්කොම කරගත්තන් පස්සේ ඊළඟට අවුරුද්දෙන් මාස 6න් 7න් කැඩෙනවා. කැඩෙනකොට ආයෙ නඩත්තු කරන්න. ආයෙ අරගෙන යන්න. ඒ අතර ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න ආයෙ හම්බ කරන්න එපා. මොන දුකක්ද? දන්නේම නැතුව බැඩ ගොඩක් දුක් ගොඩක් ගෙදෙට්ට ගෙනාවා. ඉතින් කරන්න දෙයක් නැහැ. රූපවාහිනියත් එකයි ටෙලිෆෝන් එකත් ඒ ඔක්කොම දුක තමයි. හැම දෙයක්ම අද මේ තියෙන ඔක්කොම ප්‍රශ්න තෙල් නෑ, ගෑස් නෑ, අරවා මෙයා ප්‍රශ්න ඔක්කොම එන්නේ සරල නොවුණු නිසා අපි. සරල ජීවිතයක් තිබ්බනම් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ. මේ හැම ප්‍රශ්නයකටම හේතුව අපිට ගුණධර්ම නෑ. සරල කරගත්තේ නෑ ජීවිතේ. අද ගමේ සරලව ඉන්න මනුස්සයට ওই ප්‍රශ්න මුකුත් නෑ ලෝකේ තියෙන. ඒ යුද්ධ වුණත් තෙල් නැති වුණත් එයාට ප්‍රශ්නයක් නෑ. සුවසේ ඉන්නවා. අපි ඉන්නේ කැලේට වෙලා. අපිට ওই ප්‍රශ්න මුකුත් නෑ. නේද? එහෙනම් ඒ සරල ජීවිතයක් ඇති කරගන්න සල්ලෝක උත්තේ. සන්ත්‍රින්දියෝච නිපකෝච මේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න ඕනේ. ඇස සංවර කරගන්න ඕනේ. කන සංවර කරගන්න ඕනේ. ඇහැ ඉදිරියේදී රාග දේශ මොහ හැදෙන වෙලාවේදී ඒක නවත්තා ගන්න ඕනේ. ඇහැ වහන්න ඕනේම. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. භාග්‍යතුන්වහන්සේ දේශනා කරනවා. ඇහැ සංවර කරගත්තොත් හොඳයි. කන සංවර කරගත්තොත් හොඳයි. නාසය සංවර කරගත්තොත් හොඳයි. දිව සංවර කරගත්තොත් හොඳයි. කය සංවර කර. වචනේ සංවර කරගත්තොත් හොඳයි. හිත සංවර කරගත්තොත් හොඳයි. සංවර වෙන්න. මේ සංවරකම තමන්ගේ ගුණය. මෛත්‍රිය තමාට මෙත්සිත ගන්න අසංවර වෙලා මෙත්සිතක් හැදෙන්නේ. සංවර වුණොත් තමයි මෛත්‍රිය. එහෙනම් මෛත්‍රියේ වඩනවා කියන මෛත්‍රී සංඥාවක් කඩනවා මට තමන්ට මෛත්‍රී කරගන්නවා කියන එක නම් පහසු නෑ. නේද? සංවර වෙන්න ඕනේ අපි. ඒ සංවර භාවය ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න ඕනේ. මෙතන සීලය ගොඩ නැගෙනවා. ගුණධර්ම ඔක්කොම ගොඩ නැගෙනවා. භාවනාව වැඩෙනවා. ඉන්ද්‍රිය සංවරය තුල. සතිපට්ඨානයෙන් වැඩෙනවා ඉන්ද්‍රිය සංවරය තුල. නිවනටමයි නේද පාර. සන්ත්‍රින්ද්‍යෝච නිපකෝච නිපක. නිපක කියන්නේ මේ කාරණා කෙරේ නුවණින් හිතනවා. මේ නුවණ නැතුව ඉන්න කෙනාට මේවා කවදාවත් ගලප ගන්න බෑ. නුවණක් නැති එක්කනාට මේ ධර්මයේ කියද්දී ධර්මයේ කියන කෙනාට ඒ කල්යාණ මිත්‍රයාට සත්පුරුෂයාටත් බණි. ඕවා කොහොම කරන්නේ? මේ අපිත් එක්ක ජීවන රටාවත් එක්ක ඕවා කරන්න පුළුවන් දේවල්ලි. හාමුදුරුවෝ නම් කියයි. නුවණ නැති කෙනාට නුවණ තියෙන කෙනා ඊ විලාමික ගලපනවා. ගලපලා ජීවිතය අර්ථවත් කරගන්නවා. ඒ තමන්ගේ ගුණය තමන්ට මෛත්‍රී කර ගැනීමක්. තමන්ට මෛත්‍රී කරගන්නවා. සන්ත්‍රින්ද්‍යෝති නිපකෝච අපගපෝ කුලේසවන නිකිතෝ අපගපෝ. මේ මනා ගති පැවතුම් බොහෝ ගති පැවතුම් අපිට තියෙනවා. අම්මා තාත්තා ළඟ ළමයි ඉන්නේ කොහොමද කියලා ළමයි දන්නේ නැහැ. ළමයි ළඟ දෙමව්පියන් ඉන්නේ කියලා කොහොමද කියලා හැසිරෙන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද කියලා දෙමව්පියෝ දන්නේ නැහැ. ගුරුවරු ළඟ ශිෂ්‍යයෝ ඉන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ශිෂ්‍යයා ළඟ ගුරුවරයා ඉන්නේ කොහොමද කියලා අද දන්නේ නැහැ. අද ඉස්කෝලේ පාසල ශික්ෂණයක් ඇති කරන තැනක් නෙවෙයි. කොච්චර භෞතික සම්පත් වලින් දියුණෙනවා ශික්ෂණේ නැහැ. එදා අපි ඉස්කෝලේ යන දවසේදී භෞතික සම්පත් නැහැ. හැබැයි ශික්ෂණේ තිබ්බා. හික්මීම තිබ්බා පාසලේ. අද භෞතික සම්පත් තියෙනවා හික්මීම නැහැ, ශික්ෂණේ නැහැ. හැම පාසලකම දුරාචාර පිරීලා. ඇයි ගුණධර්ම නැහැ. පිරිහින කාලේ ඔබ තාම මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ දහම නැහැ, සුද්ධගේ දහමට ගිහිල්ලා. මිත්‍යා දෘෂ්ටියට වැල්ලා මොනව කරන්නද? ටික දෙනෙක් හරි බේරෙන්න ඕනි.
ඒ නිසා මතක් කරනවා. පන්සලට යන ඇඳුම දන්නේ ඇඳගෙන යන ඇඳුම දන්නේ. හාමුදුරුවෝ කියන්න ඕනේ ඔය ඇඳුම හොඳ නෑ කියලා. එතකොට හාමුදුරන්ට තෝන් නැති දේ බලන්න කියයි. හාමුදුරුවෝ මේ මහානෙන්ට පන්සලට ආව නම් ඕන ඕවා බලන්න ඕනේ නෑනේ කියයි. ඒ ඇඳුමට කිව්වොත් නේද? ඒ ඇඳුම ගැන දන්නේ නැහැ. පන්සලේ එන හාමුදුරුවෝත් ඒ කතා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඇත්තෙන් පන්සලේ හැසිරෙන විදිය දන්නේ නැහැ. වෙසක් පොසොන් වලට තමයි අද චාරිකාවේන කට්ටිය වැඩි, සංචාරකයන් වැඩි, වන්දනාකරුවන් නැහැ. වෙසක් පොසොන් තමයි අද වැඩිම පව් කරගන්නේ. ඇයි ඒ ගුණධර්ම නැහැ. එන්නේ දන්සල් ගානේ උළු බක්කු නටන බලන්න කෑ ගාගෙන සින්දු කියාගෙන hina වෙවි. රාගේ දේශයේ මොයේ මානේ පිරිචි දවස් ටිකක්. වන්දනාව යන කට්ටිය නැහැ. සදාවතුන් නැහැ. සිල් ගන්න අය නැහැ. ඉතින් ඒ වගේ භයානක උදුරක් තියෙන්නේ. ගුණධර්ම නැහැ. පොලිසියේ ඉන්න හැටි දන්නෙත් නැහැ. ඉස්පිරිතාලට ගිහිල්ලා ඉන්න විදිහත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න හැටි දන්නෙත් නැහැ. නේද? දන්නේ නැහැ නේද කවුරුත්? ලෝකේටම ගුණධර්ම කියන තැන ජනතාවටම මොන හික්මීමක් තියෙන්න ඕනද ළඟ? කෝ මා ගමේ මරණාධාර සමිතියේ ඉඳන් එක්කම සමිතිය වල ඔය විදිහටම ගෝරි කරනවා අර කට්ටිය ආදර්ශයට අරගෙන. ගුණධර්ම නැහැ. බස් එකේ යන්න දන්නේ නැහැ. බස් වලට එක්ක හිටගෙන ඉන්න දන්නේ නැහැ. පොදු වැසිකිළියකට යන්න දන්නේ නැහැ. ටොපි එකක් කාලා කොලේට මොකද කරන්න කියලා දන්නේ නැහැ. තැඹිලි ගෙඩිය බීලා ඒ කොම්බෙන්ට මොකද කරන්න කියලා දන්නේ නැහැ. කිරි හට්ටිය කාලා කිරි ටික කාලා හට්ටියට මොකද කරන්න කියලා දන්නේ නැහැ. මනා ගති පැවතුන්නේ නැහැ. යන තැන මේ ධර්මශාලා මේ ලස්සනට හරි ගස්සලා තියෙනවා. තව සතියකින් දෙකකින් හරි මාසෙකින් හරි බලන්න. මේ උපාසක ඇත්තම ආයෙ හුණු ගන්නවා මේකේ. බුලත් පිට කාලා කණුවල හුණු ගන්නවා. ගති පැවතුන්නේ නැහැ. මනා ගති පැවතුන්නේ නැහැ. ඒ විතරයි ගෑන් ළමයි පිරිමිලා යාවන් පස්සේ මීට බිත්තියේ පැත්තක ලියනවා S ධන T. බෝකොලියකුත් ඇඳලා යයි. මේ බෝධින් වහන්සේගේ බෝකොලිය නෙවෙයි අඳින්නේ. වෙන බෝකොලියක් අඳිලා යනවා. ඕ මනා ගති පැවතුම් අපේ තියෙන. ඒ මනා ගති පැවතුම් නැති එක මෛත්‍රී ගුණයක් නෙවෙයි. Tamanට මෛත්‍රී හදාන්න නම් සියලුම තැන්ම මනා ගති පැවතුම් වලින් පුරවන්න ඕනේ. කුලේසු අනනුකිතු කුලයකට ඇලෙන්නේ නැහැ. දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු අරයා දුව පුතා කිසිම තැනක ඇලෙන්නේ නැහැ. සියලු දෙනාටම සමාන මෙත්සිත පතුරනවා. ඊළඟ ගාථාවෙන් පෙනවා නචකුද්දං සමාචරේකින් චේන විඤ්ඤෝ පරිඋපවදෙයු සුඛිනෝ වාක්‍යේමිනෝ හොන්තු සබ්බ. මේ සිතින් කයින් වචනයෙන් තුන්තොරින් පොඩි වරදක් හරි බුද්ධිමතුන් ගරහන පොඩි වරදක්වත් කරන්නේ නැහැ. සියලුම දිනාට බය තැති ගැනීම ඇති කරවන්නේ. බය නැත්තෝ විත්වා වෛර නැත්තෝ විත්වා. මේ පටික සංඥාව නැහැ. ඒ විදියට මේ තුලින් මේ විදියට පොඩි වරදක්වත් කරන්නේ මේ ලෝක සත්‍යයා කිරීම මෛත්‍රී සිත පතුරනවා. ආන් තමන්ට මෛත්‍රී කරගන්න විදිය බලන්න. මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ ඒ තමන්ට මෛත්‍රී කරගන්න විදිහම එච්චරක් විස්තර කරලා තියෙනවා. තාම මේ කරුණු ගොඩාක් අඩුවෙන් කිව්වේ. මේ පින්නතුන්ට හිතන්න කාරණා ගොඩක් තියෙනවා. මේ විදියට තමන්ට මෛත්‍රී කරගන්නට ඕනේ. මේ විදියේ ගුණවලින් මෝරපු කෙනා ළඟ මෛත්‍රිය තියෙනවා. මෙසිත තියෙනවා යා ළඟ. අන්න එහෙම ඉඳලා තමන්ගේ හිතේ තවත් වෛර සිතුවිලි තියෙනවා නම් අනි වෛර නැත්තෙක් ඉත්වා. තරහ සිතුවිලි උපදිනවා නම් තරහ නැත්තෙක් ඉත්වා. ඊර්ෂ්‍යා නැත්තෙක් ඉත්වා. ක්‍රෝධ නැත්තෙක් ඉත්වා. බය නැත්තෙක් ඉත්වා. කායික දුක් පීඩා මානසික දුක් පීඩා නොකරන්නෙක් විත්වා.
කායික දුක් පීඩා මානසික දුක් පීඩා නැත්තෙක් විත්වා මෛත්‍රී සිතවිල්ලම පෝෂණය කරනවා. අන්න තමන්ට මෛත්‍රී කරගත්තා වෙනවා. ගුණ වලින්ම මෝරනවා. ඔන්න මෛත්‍රී භාවනාව වැඩෙනවද නැද්ද උතනින් ඔය ටි හදාගත්තොත්. ඔය ගුණ ටික හැදුවොත් එතන ඒ හේතුව නැතුව ඵලෙ ලැබෙන්නේ නැහැ. ඔය ගුණ ටික අපි හදන්න ඕනේ ඉස්සරලා තමන්ගේ ජීවිතේට පුරුදු කරන්න ඕනේ. අන්න මෛත්‍රිය වැඩෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෛත්‍රිය වඩන ආකාරයත් කියලා දෙනවා. අන්න කුලයකට ඇලෙන්නේ නැතුව මෛත්‍රී කරන්න කියලා දෙනවා. ඒකේ චිපාන භූතස්සී තසාවා තාවරාවානව සීසා. තැති ගන්නා වූ සත්‍යයන්ට තැති නොගන්නා වූ සත්‍යයන්ට මිසිද. දැන් තැති ගන්නා සත්‍ය කියන්නේ අපි ඔක්කොම තැති ගන්නවා. සියලුම සත්‍යෝ තැති ගන්නවා. එතකොට තසාවා තාවරාවානව තාවරා කියන තැන ගොඩාක් දෙනෙක් කියන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තැති ගන්නෙ නැහැ. ඇත්තෙම තැති ගන්නෙ නැහැ. හැබැයි උන්වහන්සේලා සත්‍ය ස්වභාවය තුල නැහැ. සත්‍ය ස්වභාවික මොලගිල්ලා. එතකොට සත්‍යෝ නෙවෙයි. දැන් එතන තැති නොගන්නවා කියන තැන මේ පින්නතු මේ විදිහට හිතන්න. දැන් මෙතන ගෙම්බෙකුයි නායකුයි ඉන්නවා. නායා තැති ගන්නෙ නැහැ ගෙම්බා තැති ගන්නවා. ඒ වගේ. දැන් මෙතෙන් උකුස්සෙක් ආවොත් උකුස්ස තැති ගන්නෑ නායා තැති ගන්නවා. නේද? අන්න ඒ විදිහට හැම වෙලාවෙම තැති ගන්නව තැති නොගන්නව කියලා පිරිසක් ඉන්නවා. හැම විටම තසාවාතාවරාව අනවසීසාව. දීගාවායේ මහන්තාවා දිග සත්වයෝ ඉන්නවා. සමහර මේ නාග ලෝකේ මහා විශාල 나ගයන් ඉන්නවා. ඒ වගේම പ്രേත ලෝකේ പ്രേතයන් ඉන්න විශාල දිග ශරීර තියෙන. පිඹුර වගේ, പ്രേත පිඹුර වගේ විශාල ශරීර. ඒ වගේම මේ මහා සාගරේ ඉන්නවා. තිමිතිමංගල, තිමිර, තිමංගල, ගාන්ධර්ව අසුර කියලා. ඒ විශාල දිග ශරීර තියෙන සත්‍යෝ යොදුන් 100 ගණන් 200 ගණන් 500 ගණන් දිග ශරීර තියෙන සත්‍යෝ මිසාකරේ ඉන්නවා. අපිත් ඔය තැන් වල ඉඳලා තියෙනවා. ඒ වගේම මහත් විතාල සරුත්‍යෝ අසුරයෝ ඉන්නවා. රාහු අසුරයා ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මහා සාගරේ හිටගත්තොත් ගැඹුරුම තැන හිටගත්තොත් මේ ධන හිස ළඟට විතරයි වතුර තියෙන්නේ. හිටගෙන මේ ඉරයි හඳයි අත් දෙකෙන් වහන්න පුළුවන් කියන අසුරයා මොනතරම් මේ අදෙන කට්ටියට ඔක පේන්නේ නැහැ. එර්තිමත් කෙනෙකු කීර්තිමතේ මේ මස් ඇස ඉක්මවා කිය. ඒ ඇසින් දකින්න පුළුවන් අදටත්. ඒ අය ඉන්නවා. ඒ තරම් විශාල සත්‍යෝ ඉන්නවා. එතකොට කුලයකට ඇලිලා දෙතන තැති ගන්නව සත්‍යෝ තැති නොගන්නව සත්‍යෝ. දිග ශරීර ඇති සත්‍යෝ මහත් විශාල ශරීර ඇති සත්‍යෝ. ඊළඟ මධ්‍යම ප්‍රමාණයේ සත්‍යෝ අස්යන් ගවයන් මේ මිනිස්සු වගේ මධ්‍යම ප්‍රමාණයේ සත්‍යෝ. ඊළඟ රස කානුක තූලාදී අනුක කිව්වේ මේ ඇහැටව පේන්නේ නැති චූටි සත්තු ඉන්න වතුරේ. ඒ වගේ සත්තු. මේ තූලා කියන්නේ මේ කැස් බෑව වගේ රවුන්ඩ් වල ඉන්න. එක එක නොයෙක් වර්ගයේ එක එක හැඩතල තියෙන සත්තු ඉන්නවා. රස කානුක තූලාදී. නොයෙක් වූ සත්‍යයන්. දැන් කුලයකට ඇලිලා නැහැ. දිඨාවායේ වහද්දිඨා. ඇහැට පෙනෙන්නා වූ සත්‍යෝ ඇහැට නොපෙනෙන්නා වූ සත්‍යෝ. දැන් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය වඩන්න කියලා තියෙන විදිය මං කියන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මේ විදියට වඩන්න කියලා. මෛත්‍රිය. වෙනත් ක්‍රම තියෙනවා නම් ඒව මන් දන්න ආර්ය භාවනාවක් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ආර්යව මෛත්‍රිය භාවනාව වඩන්න කියලා දෙන්නේ මේ විදියට. ඇහැට පෙනෙන්නා වූ ඇහැට නොපෙනෙන්නා වූ සත්‍යෝ. යේජ දුරේ වසන්ත්‍ය විදුරේ මේ ළඟ ඉන්න සත්‍යෝ දුරේ ඉන්න සත්‍යෝ. භූතව සම්භවසේ ඉපදුනා වූ සත්‍ය ඉපදෙන්න ඉන්නා සත්‍යෝ. ඒ අප්‍රමාණ වූ සත්‍යයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අනේ මේ සියලුම සත්‍ය සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සියලුම සත්‍යයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. නපරෝ පරන්නිකුප්පේ නාති මාඤ්ඤේන කත්ත දිනං කංච. ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස දුක්ඛ විච්ඡය. කොහොමටවත් ඒ අය කෙරෙහි බය නැත්තුව වේවා
පටිඝ සංඥා දුරු කරලා එනං නිදුක්ව නිරගව සුවපත් වේවා කියන සංඥාවෙන්ම මෙත් සිත වඩනවා. ඊළඟ ගාතාවත් හරි වැදගත් වෙනවා. මාතා යතා නියම් පුත්තං ආයුෂයක පුත්තමලවාකි. එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං. මේ එකම දරුවෙකින් අම්මා කෙනෙක්. ඒ දරුවට ගොඩාක් ආදරේ සිරියසයි ළඟ ඉන්නේද? ඉන්නේ. එකම දරුවයි ඉන්නේ අම්මට. ඒ දරුවා නිකන් ඇහැක් වගේ කියනවා. නේද? අද කාලේ ඉන්න අම්මලා නෙවෙයි ඈ. අද කාලේ ඉන්න අම්මා බලන්නේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරියෙක් කරන්න, මැති ඇමති කෙනෙක් වෙන්න, ජනාධිපති කරන්න, ගායකයෙක් කරන්න, ගායිකාවක් කරන්න. නේද? කරාටි ක්ලාසුත් යනවානේ. කරාටි වලින් රෝෂ්නි තමයි හොඳම කෙනා යත් නිරේ දැන් ඉන්නේ. සංගීත විශාරදය කරන්නේ ඒවට මේවට ඉංග්‍රීසි පන්තිවට ඕවට මේවට යන්නේ. ඒවට තමයි ළමයි මෙහෙවන්නේ ක්‍රිකට් ගහන්නේ ඒවට මේවට මෙයා කරන්නේ. අනාගතේ කම් සැප විඳින කෙනෙක් වේවා කියලා මගේ දරුවා. පිළිගන්න කෙනෙක් ගෙවල් දොරවල් අදාගෙන අරයට මෙයාට ඉර්ෂ්‍යා කරමි. අරයාගේ මේවල් දේව දුරගෙන ඉඩ කඩන් ලියාගෙන කොම කරගෙන කම් සැප විඳින කෙනෙක් වේවා කියන තැන තමයි මගේ දරුවා මෙහෙම කෙනෙක් වේවා කියන තැන තමයි ඉන්නේ ඔක්කොම අම්මලාත්. අද ඉන්න අම්මලාත් දන්නේ නැතුව සතර අපායේ පල්ලෙහාට වැටෙනවා නිරේට. තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, අසුර ලෝකෙට වැටෙනවා දන්නේ නැතුව කාමයේත් එක්ක ඉඳලා. ඒ දරුවොත් ඉතින් කාමයේ තුලම මේවා කරලා ඒ කට්ටියත් ඔක්කොම සතර අපායට දානවා. ඒ අම්මලා තාත්තලා ආදරේ දරුවන්ට. ආදරේද? පුංචි කාලේ මහාන කරන්න කිව්වොත් එම අපෝ බෑ කියයි. තරුණ කාලේ මහාන කරන්න කිව්ව අපෝ බෑ කියයි. තරුණ කාලේ යුද්ධේ තියෙනවා යුද්ධයට යන්න. අනේ හොඳ ගෞරවයක් යන්න යුද්ධයට. බෝම්බ ගහන ගිනි තියෙන, බයෙන් තැති ගැනීම තියෙන අර යුද්ධ භූමියට යවනවා. මරුණත් කමන්න අපිට පෙන්ෂන් පඩියවත් හම්බෙන්නේ. ආධාරවත් හම්බෙන්නේ. ඒ වගේ පින්කම් රන් කරන්නවත් බැරි එක කියගෙන යවන යුද්ධෙට. නේද? ඒකට යවනවා. හැබැයි පැවිදි කරන්න ඉන්නවන්නේ. ටික දෙනයි පැවිදි ඉන්නේ අද. එවන්ට ඉන්න බෑ ළමයි නේද? දෙන්නයිනේ. ඔව්. එහෙම වෙල කොහොමද අපි පරම්පරාව හදන්නේ නේද? පරම්පරාව රකින්නේ කොහොමද? ඉන්න එකත් මහාන කරලා. එහෙම කියන්න පුළුවන්. එන්න කෙනත් මහාන කරලා පරම්පරාවද. අනේ ඔය රාග සහිත, දේශ සහිත, මෝහ සහිත පස්පව් කරගත්තා වූ පරම්පරාව හදන මොකටද? අපි පරම්පරාවක් හදමු. එන්නේ ක්ලේශී පාරිසුද්ධ සරිත් මහරහතන් වහන්සේගේ පරම්පරාව. මුගල මහරහතන් වහන්සේගේ පරම්පරාව හදවුව මොනතරම් සුන්දරද නේද? එහෙනම් ඒ අම්මා කෙනෙක් වෙන්න ඕනන්නේ ඒ දරුවාට අන්න එතෙන්ට. අපි නම් මේ ලෝකෙම ඉන්න සියලු දරුවන්ට ඒ අද ඉන්න අම්මලාට වඩා මෛත්‍රිය කරන්න පුළුවන්. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොච්චර සෙනෙහස තියනවද? ඊට වඩා අපිටත් මිසිත වදුරන්න පුළුවන් මේ ඔබ සියලු දෙනාට. ඇයි අපි ඔබ කවුරුත් මේ විදිහට දුක් විඳලා සතර අපායට වැටෙනවට අපි කැමති නැහැ. ඒ නිසයි මේ බණ කියන්නේ. සියලුම දරුවන්ට මගේ දරුවෝ වගේම මෛත්‍රී සිත කරනවා. මෛත්‍රීට පතුරනවා. අන්න එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට මොනතරම් සෙනෙහසක්ද? ඒ සෙනෙහසින්ම ලෝක සත්‍යයටම හැම සත්‍යයටම මෙත්සිත පතුරන්න පුළුවන් නම් මොනතරම් සුන්දරද නේද? මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවය අපරිමාණ. අප්‍රමාණව සිතින් මේ මෙත්සිත පතුරන්න ඕනි. උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. මේ දස දිසාවටම උද්දං අදෝච තිරියංච උඩ දිසාවට, යට දිසාවට, වටට, නැගෙනහිර දිසාවට, නැගෙනහිර අනු දිසාවට, දකුණු දිසාවට, දකුණු අනු දිසාවට, බටහිර දිසාවට, බටහිර අනු දිසාවට, උතුරු දිසාවට, උතුරු අනු දිසාවට, යට දිසාව, උඩ මේ දස දිසාවටම දස දිසාවෙන් සින අප්‍රමාණ සත්‍යයන්ටම මෙත්සිත පතුරවන්න ඕනේ.
දැන් මෛත්‍රිය වඩන්න බලන්න කොච්චර දස දිශාවටම මිස්සිත පතුර. හැබැයි අර ගුණ තියාගෙන මෛත්‍රිය පතුරන්න නම් දස දිශාවටම. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය පරිමාණ. උද්දං අදෝච තීරියංච අසම්බාධං අවීරං අසපත්තා. දැන් ආනාපාන සති භාවනාව වගේ වාඩි වෙලා එක ඉරියව්වක් කියලා දෙනවා වඩන්න. මේකට නම් එහෙම නැහැ. තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගතමිතු. ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාර. මේ බ්‍රහ්මයන් කටයුතු කරන ඇසුරු කරන මේ මෛත්‍රිය බ්‍රහ්මෙක් වගේ හරියට නිතර මෛත්‍රිය කරන්න 4 ඉරියව්වෙම පුළුවන්. තිට්ඨං චරන් නිසින්නවා. හිටගෙන ඉන්නකොට පුළුවන්, ඇවිදිනකොට පුළුවන් මෛත්‍රී කරන්න. තිට්ඨං චරන් නිසින්නවා. වාඩි වෙලා ඉඳලා පුළුවන්, සයනවා නිදාගෙන සැතපීලත් පුළුවන් මේ දේ කරන්න. 4 ඉරියව්වෙම මෙච්චිද අනේ දැන් බණ භාවනා කරන්න බෑ, කකුල රෙදෙනවා, කොන්ද රෙදෙනවා කියන කතාව නෑ. අර ගුණධර්ම පුරුදු කරගෙන අර විදිහේ මෛත්‍රී සිතින් නිදාගෙනත් මෛත්‍රිය වඩන්න පුළුවන්. හැම වෙලාවෙම සිත අදිෂ්ඨාන කරගන්න, වෙන සිතිවිලට ඉඩ දෙන්නේ නැතුව ලෝක සත්‍යයට මෛත්‍රී කරනවා කියන සිතිවිල්ල පමණක්. ඒ සිතිවිල්ල තමයි කමඨහන. ප්‍රධාන සිතිවිල්ල. ප්‍රධාන සිතිවිල්ලයි කමඨහන. ඒ ප්‍රධාන සිතිවිල්ල මෛත්‍රියම පෝෂණය කරන්න. මෛත්‍රියම පෝෂණය කරන්න ඕනේ. ඒ ප්‍රධාන සිතිවිල්ල මෛත්‍රිය තුලම පෝෂණය කරනවා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය පරිමාණ. උද්දං අදෝච තිරියංච අසම්බාධං අවීරං අසපත්තං. තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගතමිතු. ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං අදමාව. ඊළඟ තියෙනවා තා වැදගත් වෙන එක. දිට්ඨිංච අනුපගම්ම සීලවා. නොයේ සිල්ලුත වලින් මිදිලා. එක එක්කනා කියනවා මෛත්‍රී භාවනාව මේ වඩන්න, මේම කරන්න කියනවා නේද? නොයේ කෘත වැරදි දෘෂ්ටි පිරීලා තියෙනවා. ඒ වැරදි දෘෂ්ටි වලින් එකකින්වත් ඒව කෝගෙම වෙන්නේලා. එතකොට සාස්වත දෘෂ්ටිය නැහැ. මේ ජීවත් වෙන කාලය තුල මරණින් පස්සේ දෙවියන් වහන්සේ ළඟ උපතක් තියෙන්නේ, ස්ථීර උපතක් ඇත, එතෙන්ද යන්නයි මේ දී කරන්නේ කියලා කරන්නේ නැහැ. මරණින් පස්සේ උපතක් ඇත කියන. කාලා බීලා ඇඳලා විනෝදෙන් ඉන්න මරණින් පස්සේ උපතක් නැත කියන. උච්ඡේද දෘෂ්ටිය ගැනත් නැතුව, ඒ වගේ දෘෂ්ටි නැතුව, කෘත නැතුව දිට්ඨිංච අනුපගම්ම සීලවා. දස්සනේන සම්පන්නෝ. දර්ශනයෙන් සම්පන්න වෙලා. ඕන් දර්ශනය. මොකක්ද මේ දර්ශනය? සමාධියයි දර්ශනය. ඇහැට රූපයක් ලැබෙන තැන, කනට ශබ්දයක් ඇහෙන තැන, නාසයට ගඳ සුවඳක් ලැබෙන තැන, දිවට රසක් ලැබෙන තැන, කයට පහසක් ලැබෙන තැන, මනසට අරමුණක් ලැබෙන තැන මොනවද අපිට සකස් වෙන්නේ? ඒ රූප ගොඩක් අපිට හැදෙනවා. බිඳීම් ගොඩක් අපිට ඇති වෙනවා. හඳුනා ගැනීම ගොඩක් ඇති වෙනවා. සංකාර ගොඩක් හැදෙනවා. විඥාන ගොඩක් හැදෙනවා. පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. මේ රූප ගොඩ තුලම අපි මුලාවෙන් දකිනවා. මුලාවෙන් දැකලා අපි මේ රූපේ කිරේ ඇලෙනවා. එහෙම නැතිනම් කැටෙනවා. නේද? මස් මාංශ කනවා කියලා තැන දාත්තොත් එහෙම අපි නිර්මාංශය කියන තැන ඉඳලා දැන් මේ ගර ගුණවල කිව්වද කවදාත් මස් මාංශ කන්න එපා කියලා මෛත්‍රී වඩන්න. ඊතර බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැහැ නේද? කියලා නැහැ නේද?
අද කියන සමහර කට්ටිය ඇවිල්ලා උඹලකඩ කෑල්ලක්වත් මෙයා කන්නේ හොඳ මහත්ය කියනවා. මං ඉතින් අහිතා බොහොම හොඳයි පුතේ. කරුණාවන මෛත්‍රියනේ කියලා පන්සිල් රකින්නවද කියලා අහනවා. එතකොට නෑ. ඉඳලා ඉట్లా මදුරෝ නම් මරනවා කියනවා. ඕන් හරි. නේද? පන්සි කරන්න කියපු වැඩේ කරලා නෑ. අර එපා කිව්ව එක කරනවා. එතන සතෙක් නෑ මස් මාස් කියන තැන. නේද? ඉතින් එතන මොකුත් කියලා නෑ භාග්‍යතුන් වහන්සේ. නමුත් ඒකට නම් ඉලක්ක කරනවා. දැන් මස් මාංශ ගන්නවා නෑ කියන පැත්තට ගත්තොත් එහෙම කෙනෙක්. ඒ දෘෂ්ටිය වැරදි. මොනවා හරි දෘෂ්ටියකට අපි වැරදි දෘෂ්ටියකට වැටිලා නම් එක්ක එතන වාදයක් තියෙනවාමයි. ඒ දෘෂ්ටියට අපි මස් මාංශ කියන ගමුකෝ. මස් මාංශ කන්නේ නෑ කියන දෘෂ්ටියට ආව නිර්මාංශය කියන දෘෂ්ටියට ආවොත් හරිද? මස් මාංශ කන්නේ නැති කටි දැක්ක ගමන් ඒ කටිට ඇලෙනවත් බොහොම හොඳයි. ඇලෙනවද නැද්ද ඒත් එක්ක? ඇලෙනවා. මස් මාංශ කන අය දකින්නවා. දැක්ක ගමන් මොකද වෙන්නේ? ගැටෙනව නැද්ද? අප්පෝ ගැටෙනවා. ගැටෙන්න පටන් ගන්නවා ඊට පස්සේ නේද? ඇලෙනවා නම් ගැටෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දහමද? ඇලෙනවා නම් ගැටෙනවා නම් ඇලීම් ගැටීම් වලින් දාසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේද? යම් අපි හිතන ගොඩාක් දෙනෙක් කියනත් හොඳ තර්කයක් කියනවා. මස් මාංශක තර්කයක් කියනවා. අපි කනේ හින්දානේ මරන්නේ කියලා. නේද? ඔව් කනේ හින්දා මරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ මැරෙන්නේ බෙල්ල කැපිලා මැරෙන්න තියනවා නම් කෙනෙකුට කර්මානුරූප ඒක සිද්ධ වෙනව නැද්ද? සිද්ධ වෙනවා. ඔය මරණ මිනිස්සු ආයි කුකුලෙක් වෙලා හරකෙක් වෙලා ඉපදෙන්න මහ මූදේ මාළු මරණ අය කට්ටි මාළුවෙක් වෙන්න සංස්කාර නැද්ද? අපිට මේ ලෝකේ වෙනස් කරන්න බෑ. ලෝකේ යම් ධර්මතාවයක් තියෙනවාද ඒක අපිට වෙනස් කරන්න බෑ. ලෝකේ සිද්ධ වෙන ආකාරයට සිද්ධ වෙයි. එතන සතෙක් නෑ මස්සල. නේද? අපි මරන්නේ නැහැ. මරණ සත් මැරිලා ඉන්න මලකුණක් කෑවට කමක් නෑ. මරන්නේ නැතුව. එතකොට ඒ වගේ දෘෂ්ටිගත වෙන්නේ නැහැ. යම් දෘෂ්ටියකට ආව වුණොත් එක්ක ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. පරිණාමවාදය කිව්වොත් එහෙම මේ පරිණාමවාදෙත් කියන්නේ වාදයක්. වාදයක් කියන්නේ කැලෙන ගැටෙන පැත්ත. ඒ ඔක්කොම බොරු. ඔය දාර්ශනිකයන් කියන ඔක්කොම බොරු. ඔය විද්‍යාඥයන් කරන දේ ඔක්කොම බොරු. සතිය නෙවෙයි. ඒ ඔක්කොම රාග දේශ මොහොත් එක්ක කටයුතු කරනවා. ඒ ලෝකේ තියෙන හැම දෘෂ්ටියක්ම වැරදි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨියයි කියලා දෙන්නේ. හේතුඵල ධමයි කියලා දෙන්නේ. මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවයයි. මේ ධර්මතාවය තුල අපි හැම විටම ඇහැ තුල ඇහැට ලැබෙන රූපේ තුල අපි මුලා වෙනවා. ඒ රූප ගොඩ තුල මුලා වෙනවා. ඒ විඳීම් ගොඩ තුලම අපි මුලා වෙනවා. ඒ හඳුනා ගැනීම ගොඩ තුල මුලා වෙනවා. ඒ සංකාර ගොඩ තුල මුලා වෙනවා. ඒ දැනගැනීම විඥාන ගොඩ තුලම අපි මුලා වෙනවා. මුලා වෙලා අපි එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. චන්දි රාගයෙන් බැඳ ගන්නවා. අයෝනිසෝ මනසිකාරයෙන් මේ සංසාර ගමන හදනවා. සංසාර ගමන හදනවා. එනම් මේ ඇහැ රූපේ ලැබෙන තැන මේ රූප ගොඩක අනිත්‍ය භාවයයි කියලා දැනගෙන අනිත්‍ය නම් ඒක සැප දුකද? දුකයි අද නිච්ඡන්තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක දැනගෙන ඒ වගේම මට ඔයක වසඟේ පිහිටවන්න පුළුවන්ද? බෑ. අද ගොඩාක් දෙනෙක් ගැටෙන්නේ වසඟේ පිහිටවන්න කියලා. මට ඕන විදිහටයි මගේ ගෙදර කට්ටිය ඉන්න ඕනන්නේ. ඒ කට්ටිය එහාට මෙහාට පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අන්න ගැටෙනවා. මං ඕක කොහොමද තියන්න කිව්වේ කියලා ආයි. නේද? මට ඕන විදිහට තියාගන්න ඕනේ. පවුලේ අය මට ඕන විදිහට ඉන්න ඕනේ. ගමේ අය මට ඕන විදිහට ඉන්න ඕනේ. රටේ ඉන්න අය මට ඕන විදිහට ඉන්න ඕනේ. ඒක වෙයිද? ජනාධිපති අපිට ඕන විදිහට ඉන්න ඕනේ. මැති ඇමතිවරු අපිට ඕන විදිහට ඉන්න ඕනේ. එහෙම නැතුනම ගැටෙනවා. නේද? මට ඕන විදිහට හිටවන්නයි බලන්නේ ලෝකයේම. ලෝකෙට ඕන විදිහට සිද්ධ වෙනවා හේතුඵල ධමයක් අනුව. අපිට කරන්න දෙයක් නැහැ. ලෝකෙ දිහා බලාගෙන ඉවසන්න තියෙනවා.
ඉස්සලා. ඒ ලෝකේ හැටි මගේ හැටි නෙවෙයි. ලෝකය තුල මේ රූපේ තුල මුලා වෙලා එක්ක අපි ඇලෙනවා එක්ක කැටෙනවා. මගේ වසඟේ පිහිටවන්න බලනවා. මේක අනාත්මයි. ඒක අනිත්‍ය, ඒක දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්. අපි මේක බලන්නේ නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියලා. මේ තුල මුලා වෙන්නේ. එහෙනම් ඒ දැක්ම ඍජු කරගන්නට ඕනේ. ඒ දැක්මකින් යුක්තව මේ ඇහැට රූපේ ලැබෙන තැන රූපේ තුල මුලා නොවන, ඇලෙන ගැටෙන නැති රාගයේ සංසිඳන දැක්මකින්, දේශයේ සංසිඳන දැක්මකින්, මෝහයේ මානේ සංසිඳන දැක්මකින් රූපේ අතහරින්න පුළුවන් නම්, රූපය අවබෝධ කරගන්න පුළුවන් නම්, ඒ වගේම මේ වේදනා ගොඩම එතන මුලා වෙන්නේ නැතුව ඒ වේදනාවල තුල ඒ දුක් වේදනාවේ, සැප වේදනාවෙත්, උපේක්ඛා වේදනාවෙත් ඒ හැම තැනම මේ වේදනාවේ අනිත්‍ය ස්වභාවය දැනගෙන, අනිත්‍ය නැයක දුකට අයිති එකක් කියලා දැනගෙන, ඒ වේදනාව අපිට වසඟේ පිටවන්න බෑ. මගේ ශරීරයේ තියෙන වේදනා එකක් මට බඩගිනි නොවේවා කියලා කියන්න පුළුවන්ද? මගේ කොන්ද රෙදෙන එක රෙදෙන්නේ නැති වේවා මේ වෙලාවේ. මధుරා විදිනකොට මට රෙදෙන්නේ නැති වේවා. ඒ වසඟේ පිටවන්න බෑ. තමන්ට තමාවත් වසඟේ පිටවන්න බැරුව අපි අර බාහිර ඔක්කොම වසඟේ පිටවන්න බලන්නේ. තමාගේ කෙස් ටික පැහැෙන එක නවත්තන්න බැයි නා. දත් හැලෙන එක නවත්තන්න බැයි නා. කම රැලි වැටෙන එක නවත්තන්න බැයි නා. බඩගින්න මල මූත්‍රා යන එක නවත්ත ගන්න බැයි නම් අපිට තමන්ට තමාවත් වසඟේ පිටවන්න බැයි නම් අපි ලෝකයක් කොහොම වසඟේ පිටවන්නද? නේද? එහෙනම් ඒ සියලුම වේදනාවන් අපිට ඉවසන්න වෙනවා. ඒක අනිත්‍ය වශයෙන් දැකන, දුක් වශයෙන් දැකන, මගේ වසඟේ පිටවන්න බැරි එකක් අනාත්ම වශයෙන් දැකලා අතාරිනවා නම්, එතන රාගයේ සංසිඳන දැක්මක් නම්, දේශයේ සංසිඳන දැක්මක් නම්, මෝහයේ සංසිඳන දැක්මක් නම් එතන තියෙන්නේ. මාන්නේ සංසිඳන දැක්මක් නම් තියෙන්නේ. ඒ සංසිඳන දැක්මක් තුල කටයුතු කරනවා නම් අන්න අපිට දිනුමක් තියෙනවා. ඒ වගේම ඒ හඳුනා ගන්න තැන, හඳුනා ගන්න ගොඩ තුලම අපි මුලාවටපත් වෙන්නේ නැතුව, හැම හඳුනා ගන්න තැන් දෙයක් ගැනම අපි මොකද කරන්න ඕනන්නේ? ඒ හඳුනා ගැනීම අනිත්‍ය වෙන එකක්, දුකටපත් වෙන එකක්, අනාත්ම දෙයක්. එහෙනම් හඳුනා ගන්න තැන අපි රාගයට යන්නේ නැත්තම්, දේශයට යන්නේ නැත්තම්, මෝහයට යන්නේ නැත්තම්, මාන්නයට යන්නේ නැත්තම්, ඒ රාගේ සංසිඳන දැක්මක් නම්, දේශේ සංසිඳන දැක්මක්, මෝහයේ සංසිඳන දැක්මක් නම් එතන තියෙන්නේ. අන්න දර්ශනයක් යට තියෙන දැක්මක් තියෙනවා. නේද? ආද එහෙමනම් අපි කවුරු හරි මේ වෙලාවේ මට බනිනවා, මේ කනට ශබ්දයක් ඇහෙනවා, ශබ්ද රූපේ වෙනස් වෙනවා, ඒ වේදනාව වෙනස් වෙනවා, ඒ හඳුනා ගන්න දේවල් වෙනස් වෙනවා, ඒ සිතවිලි වෙනස් වෙනවා, ඒ දැනගන්න දේ වෙනස් වෙනවා, ලෝකෙට ඕන දේ සිද්ධ වෙනවා. එහෙම නේද? එයා මට බනිනකොට එයාගේ හිතේ කොහොමද? දේශයෙන්ද බනින්නේ, මෛත්‍රියෙන්ද? දේශයෙන්. දේශේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. දේශේ යහපත්ද අයහපත්ද? අයහපත්. දේශයේ බුද්ධිමතුන් ගරහන දෙයක්ද ප්‍රශංසා කරන දෙයක්ද? ගරහන දෙයක්. එහෙනම් ඒ දේශය හැදුනේ කාගේ ළඟද? එයා ළඟ. එහෙනම් සිතින් අකුසලයක් කරගත්තේ කවුද? එයාමයි. අනුකම්පා කරන්න තියෙන්නේ. එයා දේශය ඇති කරගෙන තමයි බනින්නේ. බනිනවා කියන්නේ පරුස වචනයක්. නේද? ඒ පරුස වචනේ කුසලයක්ද අකුසලයක්ද? යහපත්ද අයහපත්ද? වැරදිද නිවැරදිද? බුද්ධිමතින් ප්‍රශංසා කරනවද? ගරහනවද? ඒ වැරද්ද කරගන්නේ කවුද? එයා. බනිනවා කියන වැරද්ද එයා කරගන්නේ. මම මොකද ප්‍රශ්නයක් ඇති කරගන්නේ? නේද? එයා ගහනවා නම් ඒත් එච්චරයි. වචනෙමුත් වැරදි කරගන්නේ එයා ගහනවා වෙලාවේදී. කපනවා කොටනවා අය වෙලාවේදී කරන්නේ කවුද වැරද්ද කරගන්නේ? එයානේ. ඒක මට ප්‍රශ්නයක්ද? අනේ අනුකම්පා කරන්නයි තියෙන්නේ. නේද?
දැන් අපිට බනින වෙලාවේදී අපි ඒ වුණාට ඒ ක්‍රියාකලාපයට යනවද? අපිත් වහිනවා. මමත් දේශයට යනවා. එතකොට මං දේශයට යනවා කියන මගේ ළඟ වැරද්ද. මම බයිනවා කියන මම පරුස වචන කියන මමයි වැරදිකාර. අන්න කර්ම සකස් කරගෙන යනවා. අපිට මේ දැක්ම තියාගෙනද මේ වැඩේ වෙන්නේ එතකොට? දැක්ම නැහැ, සම්මාදිට්ඨිය නැහැ. එතකොට මේ කාම ලෝකෙටම ඇලෙනවන. ඇලෙන්නේ කොහමද? අර තැන ඉඳලා. ගැටෙන්නේ කොහමද? අර තැන ඉඳලා. අවිද්‍යාව තුළ ඉඳලා. අවිද්‍යා අන්ධකාරය නිසා ඒ ඇලීම් ගැටීම් සියල්ලම තියෙන්නේ එතන ඉඳලා. ඒ හඳුනා ගන්න ගොඩම තුල මුලා වුණා. ඒ සංචේතනා ගොඩ තුලත් ඔය විදිහට මුලා වෙනවා. දැනගන්නවාදී ඔක්කොම කැනත් ඔය විදිහට මුලා වෙනවා. මුලා වෙලා තමයි මේ සංසාර ගමනේ සත්‍යය යන්නේ. එනම් මේ ඇහැට රූපේ ලැබෙන තැන, කනට ශබ්දේ ලැබෙන තැන, නාසයට ගඳ සුවඳ ලැබෙන තැන, දිවට රසය ලැබෙන තැන, කයට පහස ලැබෙන තැන, මනසට අරමුණක් ලැබෙන තැන සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න රාග දේශ මොහ හදන්න නැති වෙන්න. රාගයේ සංසිඳන දැක්ම තුල ඉන්න. මේක ලෝකෙට අයිති දෙයක්. ලෝකෙන් එතර වෙන්න නම් මේ ලෝකෙත් එක්ක ඉඳලා ගනුදෙනු කරලා බෑ. ලෝකේ තමයි මායාවේ තැන. මායාට අයිති මේ ඇහැ කන නාසාදී. මායාට අයිති තැන. මායාටම දීලා අපි නිදහස් වෙන්න ඕනි. මේක පවත්නවා සංවරව. සංවරව කරගන්නවා බොහොම සංවර වෙලා. මෙන්න මෙතන සතිමත් වෙනවා. මෙතනම සිහිය පිහිටවන්න ඕනේ. රාගයට දේශේන මොහයට යන්නේ නැතුව සිහිය පිහිටවන්න ඕනේ. මේ දර්ශනයෙන් සම්පන්න වෙන්න ඕනේ. මේ විදිහට දර්ශනයෙන් සම්පන්න වුණොත් එයා මේ කාම ලෝකේ කිරියලීද? දසනේන සම්පන්නෝ. කාමේසු විනය ගේදං. කාම ලෝකේ කිරියායලින්නේ. මේ මඩගොහරු වලට ආයෙ නම් ඉන්නේ. එයා සතර පායට ආයෙ වැටින්නේ. ඒ මනුස්ස ලෝකේ මඩගොහරු වලමයි. ඒකට ඉන්නෙත් නෑ. මේ දිව්‍ය ලෝක හයක් තියෙනවා මඩගොහරු වලමයි. එතෙන්ට ඉන්නෙත් නෑ. කාමේසු විනය ගේදං. කාමයට ඇලෙන්නේ නෑ. නයි ජාතු ගබ්බසේයම් පුනරේති. ආයේ මව් කුසක නිදන් දෙන්නේ. මේ ගර්භාෂ කුටිය ආය මාස 10ක් රැඳිලා ඉන්නේ නැහැ. මොන දුකක්ද නේද? අම්මා කෙනෙක්ගේ කුසේ ඉන්න කෙන මොන දුකක්ද? මේක කාමරයකට දාලා දවසක් හිටවුවොත් ඉන්න පුළුවන්ද? බෑනේ. බැරි තැන අතන අර විදි කප්පේ. අර මස් හොදපු වතුර වගේ තැනන මේ විකර්ම විඥානේ බෑගත්තේ. ඊට පස්සේ මේක අර කැට ගැහුනේ. එතරම් මේ කර්ම විඥානේ බෑගෙන හිටියේ. ඊළඟට මස් ගුලියක් ආවා බිත්තරයක් විතර. ඕකේනේ මේ කර්ම විඥානේ බෑගෙන හිටියේ. ඊට පස්සේ අර බුබුල් පහක් ආවා ඔලු ගෙඩියයි කකුල් දෙකයි අත් දෙකයි. ওই ටික වැඩි වෙනවානේ. ওই ටිකේනේ මේ කර්ම විඥානේ බෑගත්තේ. අම්මා ගන්න ආරෝලින් මෙතන යපුණා නේද ඔය විදියට. තලා ඔය විදියට මිනිස්සෙක් වෙලා ඉපදුලා එනවා. සතෙක් වෙලා ඉපදුලා ආවේ. ආයත් මේ ගර්භාෂ කුටියක ආයත් අම්මා කෙනෙකුට දුක් දෙන්න එයිද? ඒකම ඇති. මේ ලෝකෙට ආවොත් තමයි මේ ගමන බිමන කරනකොට සත්තුම කොච්චර පෑගිලා මැරෙනවද? අනේ මේකෙන් නිදහස් වෙලා යන එකමයි මේ ලෝකෙට කරන එකම මෛත්‍රිය. එනම් මේ ලෝකෙ තුල ඇලෙන්නේ නැතුව ලෝකෙන් නිදහස් වෙලා යනවද? අන්න ලෝකෙට ඇලෙන්නේ නැතුවම යනවද? ආයෙ මේ ලෝකෙට එන්නේ නැතුව නිදහස් වෙලා යනවා. කාමේසු විනය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. ආයෙ මෞඛ්‍යසක නිදා ගන්න ඉන්නේ නැහැ. මේ මෛත්‍රී භාවනාව අදටත් මේ විදිහට මේ ආකාරයටම බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආකාරය පිළිවෙලින්ම අඩුවක් නැතුව paludu නැතුව හරියටම ඔබට කරගෙන යන්න පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඔබට තියෙනවා නම් මේ දේ කරගන්න ඔබට වීරිය තියෙනවා නම් මේ දේ කරගන්න ඔබට සතිය තියෙනවා නම් මේ දේත් එක්කම ඔබ සිත එකඟ කරගන්න පුළුවන් නම්
මේ දේ කෙරෙහි ඔබට ප්‍රඥාවක් තියෙනවා නම් දක්ෂිනේ. එහෙනම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ටික බලවත් වෙලා මොකද වෙන්නේ? සංසාර ගමනෙන් නිදහස් වෙනවා. එහෙම නැතිනම් තව කෙලස් ටිකක් ඉතුරු වෙලා තිබ්බොත් අනාගාමි වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. අදට බැයිද මේ දේ කරගන්න? ආදට මේ දේ කරගන්න අයත් ඉන්නවා. බැරි නෑ. බාඩිලා භාවනා කරන්න බෑ, අමාරුයි, අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මෛත්‍රිය තුලින්ම නිවන් දකින්න පුළුවන්. මෙතරම් සුන්දර වූ මෛත්‍රියක් වඩන ආකාරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. තව කන්ද පිරිත කන්ද සූත්‍රයේ තව තියෙන සත්තුන්ට ඒ මෛත්‍රියේ වඩන හැටි නේද? ඉතින් මේ විදිහට අපිට මෙත්සිත පතුරවන්න පුළුවන් නම් මේ සංසාර දුකින් ඈතර වෙන්නටම පුළුවන් නේද? එහෙනම් මේ පින්නතුන් සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම මේ පින එකසේම උපනිශ්‍ර වේවා කියලා සාධනා. අපිට තව චූටි විනාඩි ගානක් තියෙනවා. පුංචි වෙලාවක් මේ තුලම මෛත්‍රිය වඩමු. පහසු ආකාරයට වාඩි වෙන්න. පහසු ආකාරයට වාඩි වෙන්න. වම් අත මත දකුණු අත තබාගෙන ඇස් තද කරන්නේ නැතුව වහගන්න. ඉන්න ස්ථානේ මෙනෙහි කරන්න. වාඩිලා ඉන්න ඉරියව්ව මෙනෙහි කරගන්න. හිස, බෙල්ල, අත්, පාද තියෙන ආකාරය මෙනෙහි කරන්න උඩ ඉඳන් යටට. සියලුම දේ වෙන දේවල් හිතන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානයක් ගන්න. දැන් ඔබට හුස්ම රැල්ල ගන්න එකත් නවත්තන්න. හුස්ම ගන්න එක නවත්තන්න. එම නවත්තන ඉන්නකොට ඔබට හුස්ම ගන්න වෙයි. ඒක ලොකු හුස්මක් ගන්න පිරෙන්නම. ඒකොල්ල ඇඟේ බර අඩු කරන විදියට මේ කාතාරින්න. ඒක දෙතුන් පාරක් ඒ විදිහට කරන්න. හදවතින්ම බුදුරයන් වහන්සේ නමස්කාර කරන්න. දැන් මේ විදිහට හිතන්න. බුදු ගුණ සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මම සුවපත් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. සදාම් ගුණ සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මම සුවපත් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා. මහා සංඝ ගුණ සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මම සුවපත් වෙම්මා. සුවපත් වූ සිත ඇතිකුම් වෙම්මා.
සුවපත්තු සිත ඇතෙකුන් වෙම්මා සුවපත්තු සිත ඇතෙකුන් වෙම්මා මම වෛර නැතෙකුන් වෙම්මා තරහා නැතෙකුන් වෙම්මා ඊර්ෂ්‍යා නැතෙකුන් වෙම්මා ක්‍රෝධ නැතෙකුන් වෙම්මා කායික දුක් පීඩා නොකරන්නෙක් වෙම්මා මානසික දුක් පීඩා නොකරන්නෙක් වෙම්මා කායික දුක් පීඩා නැතෙක් වෙම්මා මානසික දුක් පීඩා නැතෙක් වෙම්මා සුවපත්තු සිත ඇතෙකුන් වෙම්මා සුවපත්තු සිත ඇතෙකුන් වෙම්මා සුවපත්තු සිත ඇතෙකුන් වෙම්මා මාමින්ම තැති ගන්නා වූ අප්‍රමාණ සත්වයෝද තැති නොගන්නා වූ අප්‍රමාණ සත්වයෝද දිග ශරීර ඇත්තා වූ අප්‍රමාණ සත්වයෝද මාත් විශාල ශරීර ඇත්තා වූ අප්‍රමාණ සත්වයෝද මධ්‍යම ප්‍රමාණයේ අප්‍රමාණ සත්වයෝද රස කානුක තුලාදී අප්‍රමාණ සත්වයෝද ඇසට පෙනෙන්නා වූ අප්‍රමාණ සත්වයෝද ඇසට නොපෙනෙන්නා වූ අප්‍රමාණ සත්වයෝද ළඟ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝද දුර සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝද ඉපදුනා වූ අප්‍රමාණ සත්වයෝද ඉපදෙන්නට සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝද මේ අප්‍රමාණ සත්වයන් හට මගේ මෙසිත පැතිරෙත්වා මගේ මෙසිත පැතිරෙත්වා මගේ මෙසිත පැතිරෙත්වා නැගෙනහිර දිසාවේ සිටින්නා වූද නැගෙනහිර අනුදිසාවේ සිටින්නා වූද දකුණු දිසාවේ සිටින්නා වූද දකුණු අනුදිසාවේ සිටින්නා වූද බටහිර දිසාවේ සිටින්නා වූද
බටහිර අනුදිසාවේ සිටින්නා වූද උතුරු දිසාවේ සිටින්නා වූද උතුරු අනුදිසාවේ සිටින්නා වූද යට දිසාවේ සිටින්නා වූද උඩ දිසාවේ සිටින්නා වූද මේ දස දිසාවේම සිටින්නා වූ අප්‍රමාණ සත්වයන් හට මගේ මෙත්සිත පැතිරෙත්වා මගේ මෙත්සිත පැතිරෙත්වා මගේ මෙත්සිත පැතිරෙත්වා මේ අප්‍රමාණ සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා කායික දුක් පීඩා නොකරන්නෝ වෙත්වා මානසික දුක් පීඩා නොකරන්නෝ වෙත්වා කායික දුක් පීඩා නැත්තෝ වෙත්වා මානසික දුක් පීඩා නැත්තෝ වෙත්වා සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකම ටික වෙලාවක් හිතන්න සමාධියෙන් නැගී සිටිනවා කියන සිතුවිලි ඇති කරගන්න සමාධිමත් සිතක් නම් ටික ටික අඩු කරගන්න ඉන්න අනතුරුව දැස් ඉවර කරන්න සාදු 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 හොඳයි අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ටික කාලයක් මෛත්‍රියේ වඩමින් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය තුලින් මේ දේශනාව දේශනා කරවන්නට මේ උතුම් ධර්ම දේශනීය ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා සදෑ සිද්ධායකත්වයේ දරනු ලබන්නේ මාතර පදිංචි ලලිතා වික්‍රමරත්න මහත්මිය අම්බලන්ගොඩ පදිංචි නන්දා ප්‍රනාද මහත්මිය පොල්ගහවෙල පදිංචි සෝමලතා මුදුන්කොට මහත්මිය ගම්පොළ පදිංචි සාන්ති සුමන තිලක මහත්මිය අදාතුල පදිංචි ප්‍රේමසිරි කුලතිලක මහත්මයා සහ දූ දරුවන් ඇතුළු බෑනාවරුන් වන පැට්‍රික් ප්‍රනාද මහතා චේ වික්‍රමරත්න මහතා සුමන තිලක මහත්මයා සහ ලේලිය සුජාප්තා මහත්මිය විසින් අරමුණ වර්ෂර 36කට පෙර මිය පරලෝකයා වූ 1986 පෙබරවාරි මාස 20 වෙනි දින පරලෝක සැපත් MW ජොස්ලින් නෝනා මෑණියන්ට 1967 අගෝස්තු මාසේ 18 වෙනි පරලෝක සැපත් SM ලුයිනිස් සිල්ලා පියාණන්ටත් මේ මුතුම් ධර්ම දානයේ ජනිත වෙන කුසල ඵලයෙන් සත්පුරුෂ ඇතුළු ලැබෙමින් සුගතිගාමි වෙමින් ඉක්මන් භවයකදීම පහසු ආකාරයෙන් සැපදායක ප්‍රතිපදාවකින්
ලෝතුරු මාර්ගඵල නිවනින් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. එමම මේ පරලෝක ගිය සහෝදර සහෝදරයන් වන පත්මා හේමලතා රූපසිංහ ගමගේ සිරින් මුදුන් කොටු සාඥාති දරු මනෝජ් කුණතිලක ඇතුළු දෙපාර්ශ්වයේම මේ සියලුම ඥාතිත මිත්‍රාදී වෙත්නම් සතර වසනතුරු අභව්‍ය ස්ථානවලින් මිති මේ මහානිසංස කුසලයාන භාවයෙන් පින්මාන මොදබ්බි සුගතින් සුගතියට යාමේ කල්යාණ මිත්‍ර ඇසුරල සසරේ මිදීමට හේතු වාසනා වේවායි ආශිර්වාද කරමු. දායකත්ව දරුවයිගේ සහෝදර පවුලල අධ්‍යාපන ලබන රැකිරක්ෂා කරන දුව දරුවන්ට කල්යාණ මිත්‍ර ඇසුරින් තම තමන්ගේ ඉදිරි ගමන් මඟ මනාව සකස් කර ගනිමින් මෙම සමාජ චිතය රටට ලෝකයට වැඩදායි පුණ්‍යවන්ත ජීවිත ගත කිරීමේ මේ උදාර ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය ඕන්ට මහාගු ශක්තියක්ම වේවායි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී කල්යාණ මිත්‍ර සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය තුළින් තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් පහසු ආකාරයෙන් සපදායි ප්‍රතිපදාකින් මාර්ගඵල නිවනින් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දින මේ උදාර ධර්ම දේශනේ පාත්‍ර කල්යාණ මිත්‍රමා සංගරුවරට තුරුණු යසීමිත ගුණ තේජානුභාව බලෙන් තව දුරටත් නිර්මල බුදු දාම ලෝකයට දායාද කරන්නට මේ උදාර ධර්ම දේශමේ කුසලයේ ශක්තිය හේතු වාසනා වේවායි සේම උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන පරිදි ලෝතුරු මාර්ගඵල නිවමින් නිවි සැනසෙනදිතා ඉක්මනින් භාවයකදී මේ හේතු වාසනා වේවායි ආශිංසනය කරමු. අප මව්බිමම ලෝකයට බලපාන තිබෙන මේ වසංගත රෝග තත්ත්වයේ මව්බිම ආරක්ෂා කර ගැනීමට දිවාරයන්වල භාවේශනා මුදාකාරී මණ්ඩල මෙන්ම සෞඛ්‍ය අංශයේ නිල රාජකාරිවල නියුතු වෙමින් අපමණ වේසත්තරන රෝගීන් වෙනුවෙන් දිවාරයන් නොබලා වේසනීම කාර්ය මණ්ඩවල සියලුම උතුමන්ට මෙම ධර්මයේද ජනිත වන කුසල බලයෙන් නිදුක් නිරෝගී අසහනයකින් තොර රාජකාරී කටයුතු නෙලෙන්නට ශක්තිය ධෛර්ය ආරක්ෂා ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසල් බලයෙන් රට ලෝකෙට බලපා තිබෙන මේ වසංගත තත්ත්වයේ සම්බුදු සරණින් වහවා බැහැර වේවායි ආශිංසනය කරමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේට ප්‍රඥා නාලිකායි ධර්ම දේශනා සිදු කරන ලබන සියලුම දේශකයන්න් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තව තවත් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි කියන සිත ඇති කරගෙන මේ පින්නතුන් සියලු දෙනාටම නිරෝගී සම්පති දීර්ඝායුෂ ලැබීමට සියලුම කටයුතු යහපත් කර ගැනීමට මේ පින එකසීම උපනස වේවා කියලා සාදුනාදපත්. හොඳයි දෙවියන්ට පින් ආනුමෝදන් කරමු. ආකාසට්ටා ජබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කං සම්බුද්ධ ශාසන පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු දේශන පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාවකං. සියලු දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං